අයිබන් සුබරාත්‍රියක් වාසනාවන්ත රාත්‍රියක්. වාරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස අදත් තීරණය. අපි 2022 අවුරුද්දේ අලුත් පියවරක් තියෙන සහ සමාරම්භයේ ප්‍රථම වැඩසටහන ඔබ ළඟට අරගෙන ඉන්නේ. අපි බුද්ධිමය සංකතරයක් සහ වටිනාමය සාකච්ඡාවක් වෙනුවෙන් අද මේ වැඩසටහනේ කාල සීමාව වෙන් කරන්න සූදානම්. ඒ ඔබව දැනුවත් කළ පරිදි IMF ණයාරන් රටවල් ගොඩ ගියාද කඩා වැටුණාද අනෙක් පැත්තෙන් ඇත්ත බොරු කරන බොරුව ඇත්ත කරන සමාජ මාධ්‍යයට වාරණයක් අවශ්‍යද මේ කියන මාතෘකා දෙකම මේ වෙලාවේ සමාජය තුළ දැඩි කතාබහට ලක් වුණු මාතෘකා දෙකක්. එකක් පහුගිය කාල සීමාව තුලම ආණ්ඩු පක්ෂයේ සමහර උදවිය විපක්ෂයේ සමහර උදවිය ප්‍රබලව සඳහන් කළා රටේ තියෙන ආර්ථික අර්බුදයෙන් ගැලවෙන්න නම් අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්න ඕන නැත්නම් IMF එකට යන්නම ඕන කියලා. එහෙම නොගියොත් රට අනිවාර්යයෙන්ම කඩා වැටෙනවා කියන කාරණය සම්බන්ධයෙන් හිටපු ගරු අග්‍රාමාත්‍යතුමාත් විපක්ෂ නායකතුමා විදිහට කටයුතු කරපු රනිල් වික්‍රමසිංහ මහත්මයාත් පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඊට පස්සේ පසුගියදා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාත් සඳහන් කළා ජනාධිපතිතුමා ආරම්භය යම් ආකාරයක ද්වේෂ සහගත ප්‍රකාශයන් සමාජ මාධ්‍ය තුල සංසරණය වෙනවා නම් මේ සඳහා කවුරුන් හෝ කටයුතු කරනවා නම් නීති ක්‍රියාත්මක කරන්න නීතිමය වපසරිය තුල බලය තියෙනවා කියලා. එයත් යම් තැනක සාකච්ඡාවට බඳුනා විතරක් නෙවෙයි මේ වෙලාවෙත් ඒ සාකච්ඡාවට බඳුන වෙලා තියෙනවා. සමහර වෙලාවට ඒ එක් කාරණයක් විතරක් වෙන්න පුළුවන්. හැබැයි සමාජ මාධ්‍ය මේ වෙලාවේ ඇත්ත බොරු කරමින් ඉන්නවා. බොරුව ඇත්ත කරමින් ඉන්නවා. එකකමැත්තෙන් වුණත් ඔබටත් මටත් පිළිගන්න ඕනේ. හැබැයි සමාජ මාධ්‍ය ඇතුලේ සාර්ගර්භ දේවල් හොයාගෙන යන උදවියේ ඒ තුලින් සන්නද්ධ වෙන වගත් කියන්නම ඕනේ. කොහොම නමුත් මෙන්න මේ කියන වපසරිය ඇතුලේ සහ විශේෂයෙන්ම මේ ආණ්ඩුවට බලය අරන් දීම වෙනුවෙන් ස්ථාන ගණනාවක විවිධ සංවිධානات එක්ක මතය නිර්මාණය කරන්න රටවටේ ගියපු එක් පැත්තකින් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය මේ රටේ මහජනතාව ළඟට අරගෙන ගිහිල්ලා මහජනතාවගේ මතය ඒ හරහා අලුත් රජයක් වෙනුවෙන් ආණ්ඩුවක් වෙනුවෙන් අරගෙන දෙන්න ප්‍රමුඛව කටයුතු කරපු වර්තමාන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රවීණ මාධ්‍යවේදී මොහන් සමරනායක මහත්මයාට අපි සඳහා අබු ගෞරවයෙන් ආරාධනා කළා උක්ත මාතෘකාව සම්බන්ධයෙන් ගැඹුරින් සාකච්ඡා කරන්න. ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. ඔබතුමාට දේශීය භාවිතාව, විදේශීය භාවිතාව, ඒ වගේම මාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන් ගැඹුරු හැදෑරීමක් තියෙනවා. මේ මම අර මාතෘකාවට යන්න කලින් මොහන් සමරනායක මහත්මයා ඔබතුමා අද ජනපති ආලෝචනයේ ග්‍රන්ථය ජනාධිපතිතුමාට පිළිගන්නවා. ඒකෙන් සඳහන් වෙලා තිබුණේ සෞභාග්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශයේ දෙවසරක මොනවද කරලා තියෙන්නේ කියලා. ලොකු ග්‍රන්ථයක්. ග්‍රන්ථයේ ඒ තරම් දේවල් ලියන්න මේ ආණ්ඩුව කරලා තියෙනවද දේවල්? දසුන් ස්තුතියි මුලින්ම ඔබේ වැඩසටහනට මට ආරාධනය කිරීම ගැන. මම මේ වැඩසටහනට සහභාගී වන්නේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස රජයේ මතය නියෝජනය කරන්නට නොවේ. කවදත් දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ආ පරිදි මගේ අධ්‍යයන හැදෑරීම් අනුව මම ලෝකයේ තේරුම් ගන්න ආකාරයට ඔබ නඟන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න. එහිදී මට මගේ හැදෑරීම් මත පදනම් වූ දේශපාලන ආර්ථික සමාජ දැක්මක් දෘෂ්ටියක් තිබෙනවා. ඒක මුළුමනින්ම වත්මන් ආණ්ඩුවේ සමාජාතික දෘෂ්ටිය සමග සමපාත වෙන්නේ නැහැ. නමුත් එක තැනකදී අපට එකඟ වෙන්න පුළුවන්. අන්න එතන ඉඳලයි මම කතා කරන්නේ. දැන් අර ඔබ සඳහන් කළ ජනපති ආලෝචන. ඒ තේරුම ජනාධිපතිතුමාගේ දෙවසරක පාලන කාලය පිළිබඳ ආපසු හැරී බැලීමක්. එහිදී ඒ ග්‍රන්ථයේ ඇතුළත් වෙන්නේ මේ දවසේ මේ දේ කරා මේ දවසේ මේ තීරණය ගත්තා කියන එක නොවේයි. වත්මන් ජනාධිපතිතුමාගේ දේශපාලන ආර්ථික සමාජ චින්තනය එතුමා සහ එතුමා නායකත්වයේ දෙන දේශපාලන බලවේගය මොකද ඉතිහාසයේ ගොඩනගන්නේ ජනතාව තනි පුජ්‍යලේ නායකත්වයේ දෙන නම. ඒ චින්තනය පිළිබඳ ඒ චින්තනය පොළවේ පැල කරන්න ගත්ත උත්සාහය පිළිබඳ ඒ විශ්වාසයේ අන්තර්ගත සමාජ ආර්ථික සාධක දෘෂ්ටිය පිළිබඳව තමයි එහි සාකච්ඡා කරන්නේ. අපේ රටේ ඒ විෂය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ඇති පිරිස් විසින්. නිදර්ශනයක් ලෙස එහි තිබෙනවා වත්මන් ආණ්ඩුව අධ්‍යාපනයේ ඇති කිරීමට අපේක්ෂා කරන
ප්‍රතිසංස්කරණ ගැන ගැඹුරු හැදෑරීමයි එය ලියා තිබෙන්නේ වත්මන් අධ්‍යාපන අමාත්‍ය ලේකම්වරයා මහාචාර්යවරයෙක්. මේක අපේ අවධානයට ලක් වී යුතු කරුණක්. ඒ කියන්නේ ඔබතුමා මේ ජනපති ආලෝචනය ඇතුළේ ලියලා තියෙන කරන්න ඕන දේවල්ද? නෑ. ඒ කරන් කිරීමට සැලසුම් කර තිබෙන සහ කරමින් තිබෙන ක්‍රියාදාමයන් පදනම් වන දේශපාලන ආර්ථික චින්තන ඒ ක්‍රියාමාර්ග වැඩසටහන් පිළිබඳව තමයි ඇතුළත් වෙන්නේ. කවුරු හරි ඇහුවොත් එimhe ඔබතුමාට ජනපති ආලෝචන ග්‍රන්ථය ඇතුලේ කරපු දෙයක් ලියන්න තිබ්බද කියලා තිබ්බද දෙයක්? මෙන්න මේක තමයි අපි මුහුණ පාන ප්‍රශ්නය. මම ඒ ග්‍රන්ථයට පෙරවදන ලියා තිබෙනවා කෙටි. වත්මන් රජයේ කිසිවක් කළේ නැහැ කියන දෘෂ්ටියේ සමාජගත කරන්න මේ රජයේ පෙරලා දාලා බලයට එන්න උත්සාහ කරන බලවේග වල ඉලක්කයක් වී තිබෙනවා. කරපු දේවල් තියෙනවා. අපි එකක් ගනිමු. 2019 දෙසැම්බර් මාසෙදී චීනයේ හූබේ ප්‍රාන්තයේ වුහාන් නගරයෙන් වෛරසයක් මතුවෙනවා. ඒකට කිව්වා නව කොරෝනා වෛරසය. පස්සේ COVID-19. මේ වෛරසයෙන් වැඩිම ආසාදිත වැඩිම මරණ කොහෙද සිද්ධ වෙන්නේ? ලෝකේ ධනවත්ම රටේ ඇමරිකා එක්සත් ජනපදයේ. ඒ රටේ ආර්ථික උත්පාදනය දසුන් 2021 මැදවන විට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 24ට වැඩි 24යි දශම ගණන. ට්‍රිලියනයක් කියන්නේ කෝටි ලක්ෂයක්. ඔබ හිතන්නේ ආර්ථිකයේ කොයිතරම් සුවිශාලද? නමුත් උන්ට අදත් දිනපතා දහස් සංඛ්‍යාත පිරිසක් ආසාදනය වෙනවා. මේ වසංගතය මේ වන විට තුරන් කරලා නැහැ ශ්‍රී ලංකාව. තවමත් අවදානම් සහගතයි. නමුත් පාලනය කළ හැකි තැනකට පැමිණ තිබෙනවා. ඒක දිව්‍යමය හාස්කමකින් එහෙම නැත්නම් යම් ඉන්ද්‍රජාලයකින් උනා නෙවෙයි. වැරදීම්, පසුබැසීම්, අත්හැරීම් සහිත නමුත් දැනුවත් ක්‍රියාමාර්ගයක කැපවීමෙන් යුතු ක්‍රියාමාර්ගයක ප්‍රතිඵලයක්. දසුන් මේ කොරෝනා වෛරසය ඇති වෙලා යම් මාස ගණනාවක් ගියා. ඒ සඳහා එන්නතක් නිපදවන්න. ඒ නිපද වූ එන්නතෙන් ඇතැම් රටවලට අප්‍රිකානු මහද්වීපයේ දුප්පත්ම රටවලට ලැබිලා තියෙන ඉතාම සුළු ප්‍රතිශතයක්. මට මතක විදිහට ගිය වසරේ සැප්තැම්බර් මාසේ The Economist සංග්‍රහයේ කියනවා ලෝපුරා නිෂ්පාදනය කළ එන්නත් මාත්‍රා හැම වර්ගයකම එන්නත් මාත්‍රා වලින් ලෝකයේ දිලිඳුම රටවල් 10ට ලැබිලා තියෙන්නේ 0.04යි. එහෙම තිබෙද්දී බ්‍රිතාන්‍ය, ඇමරිකාව වැනි රටවල්, ප්‍රංශය වැනි රටවල මිලියන ගණන් මිලියන 100 ගණනින් එන්නත් මාත්‍රා ගොඩ ගහගත්තා. එතන මේ අඩු අපේ රට ආර්ථික වශයෙන් වර්ග කරනවානේ. එක වර්ගීකරණයක් තමයි අඩු ආදායම් රටවල් ලෝක බැංකුවේ හැටියට low income countries. ඊට පස්සේ තියෙනවා දෙවෙනි කාණ්ඩය middle income countries. මැදි එකේ තියෙනවා කොටස් දෙකක්. පහළ මැදි, ඉහළ මැදි. අප යම් වෙලාවක පහළ මැදි ආදායම් බ්‍රැකට් එකට වරහනට ඇතුළත් වෙලා හිටියා. එවැනි රටක් තමයි මේ ලෝකයේ නිෂ්පාදනය කළ එන්නත් වලින් තමන්ගේ ජනගහනයට ප්‍රමාණවත් එන්නත් සපයා ගන්න සමත් උනේ. ඒක අහසින් වැටුණා නෙවෙයිනේ. ඒක ජයක් තමයි. දැන් අපේ රටේ විවාදයක් තියෙනවා මේ රාජ්‍යාංශයේ විශාල වැඩි කියලා. මමත් හිතනවා ඒක පිළිබඳ බරපතල ලෙස සාකච්ඡා කළ යුතු තිබෙනවා. ඒ විශාලත්වය විතර නෙවෙයි කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව. නමුත් දැන් මේ රජයේ බලයට එන විට 60,000කට ආසන්න උපාධිධාරීන් වසර ගණනාවක් රැකියා නැතුව පොලිමේ හිටිය පෙළපාලිකියා ගුටි කෑවා බැටන් ප්‍රහාර වලට ලක් වුණා. විශාල පිරිසකට දැන් මේ දවස්වල ඔවුන්ට ස්ථිරපත් වීම ලැබෙනවා. දැන් මේක අයවැයට බරක්. නමුත් ඒකම ඒකේ අනික් පැත්ත
මේ කවුද මේ උපාධිධාරීන්? මොවුන් තරුණ වයසේ ඉන්න අය. ඔවුන්ට ජීවිතයක් තියෙනවා, අපේක්ෂාවක් තියෙනවා. ඔවුන් ජීවත් විය යුතු නැද්ද? දැනට ආර්ථිකයේ ජාතික නිෂ්පාදන ආර්ථිකයක් බවට පරිවර්තනය කරලා රැකියා උත්පාදනය වැඩි කරනකම් ඔවුන් බලා සිටිය යුතුද? මේව තමයි කළ වැඩ. ඒ විතර නෙමෙයි වත්මන් ජනාධිපතිවරයා බලයට පැමිණීමෙන් පස්සේ අලුත් දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දුන්නා. ඒක 100% සාර්ථක වුණේ නැති වුණාට බොහෝ ලක්ෂණවල තිබෙනවා අපි ඔය ප්‍රජාතන්ත්‍රවාදයේ යහපාලනය ලිබරල් මූලධර්ම ගැන කතා කරන අය අරමුණු කරගත් ලක්ෂණ රාශියක් තිබෙනවා. එතුමා තමන්ගේ කාර්යාලයේ වියදම් විශාල ලෙස කපා හැරි. මේක ආදර්ශයක් නොවේද? තමන්ගේ ඥාතීන්ගෙන් ජනාධිපති කාර්යාලය පිරවීම ක්‍රමය අවසන් කළා. වාහන භාවිතයේ බොහෝ සෙයින් පාලනය කළා. මේ සියල්ල සිදුවෙන්නේ මම කිසිසේත් කියන්නේ මේක පරිපූර්ණයි කියලා. නමුත් අපි මේ ඉන්න මොහොතේ අවදියේ ඇති සමග සසඳන විට බෙහෙවින් යහපත් ක්‍රියාමාර්ග හඳුන්වා දීලා තිනවා. ඒවා යම් ප්‍රමාණයකට පළපෙදියම් කරලා තිබෙනවා. දැන් මොහොත් සමරණගේ පැතුමෙන් දැන් ඔබතුමා සඳහන් කරන විදිහට හරිය. සාධනීය පියවර රැසක් තියෙනවා. බොහෝ වෙලාවට විරුද්ධ පාක්ෂිකයන් ආණ්ඩුවට එරෙහිව මතය නිර්මාණය කරන උදවිය සඳහන් කරන්නේ වැඩිපුරම තියෙන අසාර්ථක වීම. වැඩිපුරම තියෙන වැරදීම්. සුසිල් ප්‍රේමජයන්ත් හිටපු රාජ්‍ය ඇමතිවරයා දිල්කඳ පොළට ගිහිල්ලා කියන්නේ ඔය කතාවම තමයි. ජනපති ආලෝචනය ඇතුලේ ඔබතුමා දැකපු විවේචන මොනවද? ඒ ග්‍රන්ථය ඇතුලේ අපි විවේචන නෙවෙයි කරන්නේ. මේව පිළිබඳ මැදහත් විවරණය. නෑ සමාජය කරන විවේචන ඔබතුමාලා දැක්කේ කොහොමද? සමාජයේ දකින විවේචනවලදී ඒක අපි සමබරව හිතමු. විවේචනය කරන්න හේතු ගණනාවකුත් තියෙනවා. මම ඒකයි අර මගේ පසුගිය කෙටි හැඳින්වීමේදී කිව්වේ වැරදීම්, අත්හැරීම්, පසුබැසීම් පැහැදිලිවම තිබෙනවා. දැන් මේ රජයේ බලයට පත් වෙන්නේ දැවැන්ත සමාජ බලවේගයක උවමනාවට මෙහෙයීමෙන්. ඒ සමාජ බලවේගය නියෝජනය කළ යම් මතවාදයක්, දෘෂ්ටියක්, ආර්ථික සමාජ මාදිලියක් තිබුණා. නමුත් බලයට පැමිණීමෙන් පසුව එය ගොනු කළ ඒකාබද්ධ ලෙස ක්‍රියාවට නැංවීමට අසමත් වී තිබෙනවා සැලකිය යුතු ප්‍රමාණයකට. ඒක අඩුවක්. ඒ නිසා ඇති වූ විවේචන තියෙනවා. ඇතැම් විට බොහෝ තනතුරු වලට කරපු පත්වීම් පිළිබඳව නැවත ප්‍රශ්න කළ යුතුව තිබෙනවා. හදිසියේ ගත්ත ඇතැම් තීරණ ගැන ප්‍රශ්න කළ යුතුව තිබෙනවා. එසේ තිබෙන අතරම අපි තේරුම් ගත යුතුයි මේ රජය පාලනය පෙරලා දැමීම සඳහා දැවැන්ත බලවේගයක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ බලවේගය සෑම දෙයකම දකින්නේ වරදක්, අවුලක්. මම නිදර්ශනයක් දෙකක් දැන් සමහරවිට ඔබතුමාම සඳහන් කරන කාරණාව දැන් බලවේගයක් සූදානම්ෙන් ඉන්නවා ආණ්ඩුව පෙරලන්න. බලවේගයක් සූදානම්ෙන් ඉන්නවා විවේචනය කරලා වැරදි චිත්‍රයක් සමාජය තුළ මවන්න. දැන් අනෙක් පැත්තෙන් ඒ වෙනුවෙන් අනුබලයකුත් දීලා තියෙනවා ආණ්ඩුව. ඔව්. වත්මන් ආණ්ඩුවට මේ ආණ්ඩුවට විතර නෙවෙයි පසුගිය කාලේ තිබුණු සෙසු ආණ්ඩුවලටත් විශාල තොරතුරු sannivedana යාන්ත්‍රණයක් තියෙනවා. යාන්ත්‍රණය විදිහට ගත්තාම විශාලයි. රජයට අයත් මාධ්‍ය ආයතන සමූහයක් තියෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තිබෙනවා. ඊළඟට සෑම අමාත්‍යාංශයකම මාධ්‍ය ලේකම් කෙනෙක් නැත්නම් මාධ්‍ය කණ්ඩායම සිටිනවා. අද අමාත්‍යාංශවල පමණ නෙවෙයි පළාත් සභාවල වෙනම ඉන්නවා. ඇතැම් මාන්ත්‍රීවරුන්ටත් ඉන්නවා. නමුත් ඒවා තමන්ගේ පීල්ලේ ගමන් කරනවා මිසක් එක පීල්ලකට පැමිණ ක්‍රියා කරන්නේ නැහැ. පොදු ප්‍රතිපත්තිය වෙල අවසානයේ ජයග්‍රහණය කරන්න ඕන ජාතික ප්‍රතිපත්තිය තුල නවතින්නේ නැහැ. ඒ හේතුව නිසා අර දැවැන්ත මනාව අරමුදල් සම්පාදනය කරන ලද සංවිධානාත්මක ප්‍රචාරක යාන්ත්‍රණයට පිළිතුරු දීමට අසමත් වී තිබෙනවා. ඒක බරපතල අඩුවක්. දැන් අප මේ කතා බහට ලක් වෙන්නේ නැහැ. ඔබේ දැන් මේ මොහොතකදී ඔබේ ITN රූපවාහිනිය අපි දැක්කා මධ්‍යම දිවේගී මාර්ගයේ යම් කොටසක වැඩ නිම කර තිබෙන ආකාරය. මේ සියල්ල මැදන ඒ සිදුවෙමින් තිබෙන්නේ
පසුගිය යහපාලන ආණ්ඩුවට තමන්ගේ අවුරුදු 5 ඇතුළත ඉටු කර සම්පූර්ණ කරන්න හැකි වුණේ නැහැ මේ කොටසවත් බරපතල වැරදි සහ සමහර චෝදනාවලට ලක්වන සිදුවීම් වලින් ඒ ව්‍යාපෘතිය ගහන උනේ සලකුණු වී තිබෙන්නේ පසුගිය කාලය තුළ. ඉතින් මේවා එළියට ගෙන එන්නට රජයට රජයේ මාධ්‍ය යාන්ත්‍රණයට සුවිශාල දැවැන්ත යාන්ත්‍රණයට හැකි වී නැහැ. දැන් මට මම ඉස්සෙල්ලා උත්සාහ කළේ ප්‍රායෝගික නිදර්ශනයක් දෙකක් සඳහන් කරන්න. පහුගිය අවුරුද්දේ දෙවැනි භාගයේදී මම හිතන්නේ සැප්තැම්බර් වලින් විතර පස්සේ 4 වරක් මේ රටේ ජනතාව ඉන්ධන පිරවුම් හල් ළඟ පෝලිං ගැහුණා. ඇත්තටම පෝලිං තිබුණා. මිනිස්සු ටැංකි තියාගෙන කෑන් තියාගෙන ආණ්ඩුවට බණිමින් හිටියා. ඒව තමයි පෞද්ගලික රූපවාහිනී මාධ්‍යවල ඉස්මතු කොට පෙන්වුවේ. කුමක්ද ඒ පෝලිං හදන්න හේතුණු කාරණය? තෙල් සංස්ථාවේ සේවය කොට විශ්‍රාම ගිය ජාතික සේවක සංගමේ තැනැත්තෙක් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටමින් කිව්වා තව සති දෙකටයි පෙට්‍රල් තියෙන්නේ ඩීසල් තියෙන්නේ. ඒතර අපේ මාධ්‍ය කිසිදු ਵਿਚාරයකින් තොරව මොනවද සාක්ෂි කියලා අහන්නේ නැතුව මේ ප්‍රවෘත්තියට සම්බන්ධ අනික් පාර්ශවයේ මතය විමසන්නේ නැතුව මේක සමාජගත කළා. ඇත්ත වශයෙන්ම තෙල් හිගයක් තිබුණේ නැහැ නේ. තිබුණා නම් අපි කාටවත් දැනෙන්නට ඕන. හැබැයි ඒකේ දැන් අනිත් පැත්තෙන් එතකොට බලපුවාම මොහන් සමරනායක මහත්තයා තර්කයක් ගොඩනගන්න පුළුවන්. ඒ අතින් බලපුවාම ආණ්ඩු බලයේ තියෙන ඔබතුමාලා සමත්. ආණ්ඩු බලයේ නැති වුන් සමත්. ඔව් පැහැදිලිවම ඒ පාර්ශවයේ තමන්ගේ අරමුණු සපුර ගන්න සමාජ මතයක් නිර්මාණය කළා. නිර්මාණය කරන්න සමත් වී පෙට්‍රල් ෂෙඩ් ළඟ පොලිමක් හදුවා කියන්නේ උන් සමත් වී තිබෙනවා. දැන් මම තව නිදර්ශනයක් කියන්නම්. පසුගිය අවුරුදු 2021 ජූනි ජූලි අගෝස්තු මාසවල ලංකාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගියා. මරණ සංඛ්‍යාව දිනපතා මරණ සංඛ්‍යාව සමහරවිට 200ක් ඉක්මවා ගිය දවස් තිබුණා. මේ කාලයේදී පළවුණු ඇතැම් අදහස් එක්තරා පුජ්‍යලයක් මට දැන් ඔහුගේ නම මතක නැහැ. ඔහු තමා හඳුන්වා දුන්නේ වසංගත රෝග පිළිබඳ අන්තර්ජාතික විශේෂඥයෙක් කියලා. එහෙම විශේෂඥයෝ පිරිසක් ඉන්නවදවත් මම නම් දන්නේ නැහැ. ඔහු කිව්වා දෙසැම්බර් වන විට දසලක්ෂයක් මේ යනවා. මේ සියලු පත්තරවල පුවත්පත්වල පළ වුණා. ඒතකොට රජයේ මාධ්‍ය යාන්ත්‍රණයට හැකි වුණේ නැහැ ඒ සාවද්‍ය ප්‍රචාරය අනාථ කරන්න නැත්නම් ඒ අසත්‍ය බව ජනතාවට ඒත්තු ගන්නන්න. මම ඒක තමයි මම සඳහන් කළේ දසුන් ආරම්භයේදී අර ප්‍රගතියින් යම් ප්‍රගතියක් අත් කරගෙන තිබෙන්නේ අත්හැරීම් වැරදි පසුබැසී වැරදි තීරණ ගණනාවක් මැත්තේ. ඒ කියන්නේ ඔබතුමා දැන් ඔය කරන ජනපති ආලෝචනය ඇතුලේ ඔබතුමාලා කියන ජයග්‍රහණ සාක්ෂාත් කරගත්තු අරමුණු සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ මේ දක්වා ජනතාව වෙනුවෙන් ඉටු කරපු පොරොන්දු තියෙනවා. ඊටද තියෙනවා වැරදීම් තියෙනවා, හැරීම් තියෙනවා. සමහර වෙලාවට මගහැරීම් තියෙනවා. හිතාමතා මගහැරීමුත් ඇති ඕක ඇතුළේ. සමහර ප්‍රදේ. දැන් ඒ සියල්ල පිළිබඳව ඔබතුමාලා කරන විවේචනයෙන් සමහර වෙලාවට කෙනෙකුට කියන්න පුළුවන් මේ උත්සාහ කරන්න ඔබතුමාලා ලියලා දුන්නු දේ සමහර වෙලාවට මේ කනින් අහලා මේ කනින් පිට කරන වැඩක්ද? එහෙම නැත්නම් අඩුම තානේ ඔබතුමාලා මේ ජනපති ආලෝචනය ඇතුළේ ලියලා දුන්නු දේවල් ජනාධිපතිතුමා හෝ ඒ කණ්ඩායම තීරණ ගන්න ප්‍රමුඛ කණ්ඩායම අවධානය යොමු කරලා ඉදිරි අවුරුදු 3 ඇතුළතදීවත් අත්හැරීම් වැරදීම් සමහරලාට අනික් අයගේ නුසලකා හැරීම් මේව අමතක කරලා හරි පාරට එයිද? දසුන් මට ඒ ගැන සහතිකයක් දෙන්න බෑ. මොකද මම ආණ්ඩුවේ අභ්‍යන්තර යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය නෑ එහෙම මොනවද මොහන් සමරනායක මහතා දැන් ඔබතුමා ලියන ජනපති ආලෝචනයේ ග්‍රන්ථයේ ප්‍රතිඵලයක් නැති වෙනවනේ. නමුත් එහෙම යාන්ත්‍රණයක් තියෙනවා කියලා ඔබතුමා විශ්වාස කරනවද ආණ්ඩුව ඇතුලේ? වැරදීම් අත්හැරීම් වලින් පාඩම් ඉගෙන ගනීවි කියලා අපේක්ෂා කරනවා. එතම ජනපති ආලෝචනය කෙරෙන්නේ මම ආරම්භයේදීම කී පරිදි සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ
ඒ මත පදනම් සැලසුම් කර ඇති ක්‍රියාමාර්ග පිටුපස තියෙන සමාජ ආර්ථික දැක්ම දෘෂ්ටිය ඒ පිළිබඳ විවරණයක් පැහැදිලි කිරීම. මට මේ එන්න නිදර්ශනයකට දැන් අපේ රටේ විනිමය හිඟයක් ගැන බරපතල කතාවක් තියෙනවා. මේ විනිමය හිඟයට හේතු වන සාධක අතර එකක් තමයි සංචාරක ව්‍යාපාරයේ බිඳ වැටීම. ඇතමෙක් කල්පනා කරන විදිහට සංචාරකීය ව්‍යාපාරයේ බිඳ වැටීම කොවිඩ් නිසාම ඇති වූවක් නොවේ ඊට පෙර ඒක ආරම්භ වුණේ සත්‍ය වශයෙන්ම කොවිඩ් වලින් දැවැන්ත බලපෑමක් වුණා. ඒට එක හේතුවක් තමයි 2019 අප්‍රේල් 21 වෙනිදා පාස්කු ඉරිදා ප්‍රහාරය. දැන් පාස්කු ඉරිදා ප්‍රහාරය සමග රටේ කතිකාවක් නැවත මතු වුණා ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතුය යන්න. ජනපති ආලෝචනයේ ජාතික ආරක්ෂාව තහවුරු කළේ කොහොමද? තිබුණු අභියෝග මොනවද? නැවත මතුවෙන්න තියෙන ඉඩකඩ කවරේද? ඒවා ආමන්ත්‍රණය කරන්නේ කළමනාකරණය කරන්නේ කෙසේද යන්න ඒ විෂය පිළිබඳ දැනුමක් ඇති තැනැත්තෙක් සාකච්ඡා කරන්න. ඒ නිසා මෙහි සාධනීය තැනුත් තියෙනවා ඔබතුමාට සඳහන් කරා වගේම ජයග්‍රහණ අත්පත් කර දුන්නේවත් තියෙනවා අනෙක් පැත්තෙන් යම් තැනක කඩාවැටීම් මගහැරීම් අත්හැරීමුත් තියෙනවා. ඒ සියල්ල පිළිබඳව වන විවරණයක් තියෙන. ඒ විවරණය ඇතුලේ යම් තැනක තියෙනවා නම් හදාගත යුතු දරක් හදාගන්නේ කියලා ඔබතුමාට විශ්වාස කරනවා. අපේක්ෂා කරනවා. අපේ එතන මෙහාට මම විතරනේ රට ජනතාවත් ඒක තමයි අපේක්ෂා කරන්නේ. අනිවාර්යයෙන්ම. අනෙක් පැත්තෙන් දැන් ඔබතුමා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්තුමානේ. එතකොට ඔබතුමාගේ ධූරය ඇතුළේ ලොකු වගකීමක් තියෙනවා. මේ ආයතනයේත් ඔබතුමා යම් තරම් කාර්යභාරයක් ඉටු කරනවා. ඔබතුමා මේ ඍජු ප්‍රශ්නයක් අහන්නේ. දැන් ඔබතුමා සඳහන් කළා ගිය ආණ්ඩුවේ තෙල් සංස්ථාවේ හිටපු කෙනෙක් එළියට ගිහිල්ලා ඌ කරන මතයකින් අපේ රටේ ෂෙඩ් ඉස්සරහා පෝලිං හැදුවා. හැබැයි ඔහුගේ මතය හරි ප්‍රබල විදිහට ගියා. ඒ ප්‍රබල මතය ඛණ්ඩනය කරන්න ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනේ. ඔබතුමාලගේ විශ්වාස විවේචනයක් තියෙනවද මේ වෙලාවෙත් දවසින් දවස මත හදනවා. දවසින් දවස ප්‍රශ්න නිර්මාණය වෙනවා. නිර්මාණය කරනවා. ආණ්ඩුවට එක තැනකදී ප්‍රශ්න වලට උත්තර හොයනවා විනා දුන්න පොරොන්දු ඉටු කරන්න කාලයක් නැහැ. වැඩිපුර අවධානයක් යොමු කරලා තියෙන්නේ වෙන පාර්ශව වලින් කණ්ඩායම් විසින් හදන ප්‍රශ්න වලට උත්තර හොයන එක. අපිට වෙලා තියෙන්නේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන එක. ඔබතුමාලා හිතනවාද? ඔබතුමාලා මාධ්‍ය ඇතුළේ කරන කාර්යභාරය සාර්ථකව කළා කියලා අඩුපාඩුවක් වුණේ නැහැ කියලා විශ්වාස කරනවා. දැන් මං හිතන්නේ මම දසුන් ආරම්භයේදීම පිළිතුරු දුන්නා මේ වත්මන් රජයට පමණ නෙවෙයි කලින් මේ මෑත කාලීන ආණ්ඩු ගණනාවකටම තිබුණා විශාල මාධ්‍ය යාන්ත්‍රණය. නමුත් මේ යාන්ත්‍රණය දැනුවත් ඒකාබද්ධ උපාය මාර්ගයක් ඔස්සේ ක්‍රියාත්මක වීමක් දකින්නට නැහැ. දැතිරෝධ කරකවෙන්නේ වෙනම එකට නෙවෙයි. ඔරලෝසි වුණත් වෙනම කරකුණොත් වැරදි වෙලාවක් පෙන්වන්නේ. අන්න ඒ අඩුපාඩුව පැහැදිලිවම තියෙනවා. මේක සකස් කළ නමුත් ඒක පිටපස්ස තව සාධක තියෙනවා. ආණ්ඩුවක් පවත්වගෙන යන්නට නම් ඒ ආණ්ඩුවට හොඳට තෙල් දාලා දුවන sannivedana යාන්ත්‍රණයක් අවශ්‍යයි. ඔබේ වෙලාව ගන්නේ නැත්නම් මම ඉතිහාසයේ ටිකක් පස්සට ගිහින් මේ ගැන එක් කියමනක් උපුටා දක්වන්නම්. මේ කියමනේ කතුවරයා ජේම්ස් මැඩිසන්. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ 4 වෙනි ජනාධිපති. ඉතා බුද්ධිමත් දැනුවත් පුද්ගලෙක්. ඔහු පිළිබඳ තව හැඳින්වීමක් කරනවා නම් ඇමරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්පාදක මණ්ඩලයේ ප්‍රධානී ප්‍රමුඛයෙක්. ඔහු එක අවස්ථාවක කියනවා ජනතාවාදී ආණ්ඩුවක්. ඒ කියන්නේ ඡන්දයෙන් පත්වන ආණ්ඩුවක් ඔහු හඳුන්වන වචනේ තමයි popular government. ආණ්ඩුවකට popular information system එකක් නැත්තම් ජනතා sannivedana තොරතුරු යාන්ත්‍රණයක් නැත්තම් ඒ ආණ්ඩුව විගඩමක් නැත්තම් ඛේදවාචකයක් එහෙම නැත්තම් මේ දෙකම කියලා. ඉතින් පැහැදිලිනේ ආණ්ඩුවකට මාධ්‍ය යාන්ත්‍රණයේ තියෙන වැදගත්කම. නමුත් මේ දැනට බලයේ සිටින ආණ්ඩුවේ පිළම නියෝජනය කරන පසුගිය කාලවල ආණ්ඩුව විසින් තමන්ගේම රාජ්‍ය මාධ්‍ය යාන්ත්‍රණය දුබල වෙන්න ඉඩ හැරියා. දුබල කරලා දැම්මා. වෙනත් මතවාද වලින් මම හිතන්නේ නොමග යාමේ. රාජ්‍ය මාධ්‍ය ආයතනවල අඩුපාඩු දූෂණ අක්‍රමිකතා ඵලදායිතාව ප්‍රශස්ත නොවීම වැනි අඩුපාඩු තිබුණා නම් කල යුතුව තිබෙන්නේ එය නිවැරදි කිරීම. නමුත් ඒ වෙනුවට ඒවා අභාවයට යන්නට ඒ බලයේ සිටි ආණ්ඩු විසින්ම ඔහේ බලන් හිටියා. සියල්ල හොඳින් සිදුවන තාක්කල් හොඳයි අරුබුදය ආවහම පිහිට වෙන්න කෙනෙක් නැහැ.
ඔබතුමාට ප්‍රශ්නෙත් තේරෙනවා. ඒ ප්‍රශ්නෙට මම විශ්වාස කරනවා ගැඹුරින් උත්තරයකුත් ඔබතුමාට තේරෙනවා. ඒක ඔබේ තීරණය විනිශ්චය දසුන්. මම දකින්නේ මේ ආකාරයට. දැන් අපේ නිදර්ශන අපි ගනිමු ලංකාවේ රූපවාහිනී මාධ්‍ය නම නොකිය. ප්‍රබල විදිහට ජනතාව අතරට ගිය මාධ්‍ය ආයතන දෙකක්ම තියෙනවනේ ආණ්ඩුවට. නමුත් මේ මාධ්‍ය ආයතන දෙකම ක්‍රමානුකූලව පහුගිය කාලේ මුළුමනින්ම බිඳ වැටුණා කියලා මම කියන්නේ. පරිහානියට ගියේ නැද්ද? ඒත් වටා රැස් වෙන ජන සංඛ්‍යාව අඩු වුණේ නැද්ද? දැන් ඒ අඩුවීම් වලට ආණ්ඩු විසින්ම කරන ලද ආණ්ඩු විශ්වාස කළා අපි ලිබරල් අපි පෞද්ගලික මාධ්‍යයට සම්පූර්ණ ඉඩකඩ දෙමු. නමුත් පෞද්ගලික මාධ්‍යයට පෞද්ගලික ව්‍යාපාර වලට ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒවට ඉඩ නොදී යුතුයි කියන එක නෙමෙයි මම අදහස් කරන්නේ. මේක විවෘත නිදහස් බහුත් ප්ලූරලිස්ටික් සොසයිටි එක ඉඩ දෙන්න. නමුත් රජය තමන්ගේ යාන්ත්‍රණය බිඳ වැටෙන්නට ඉඩ නොහල යුතුයි. එතන මෙහාට එමු අපි සමාජ මාධ්‍ය ළඟත් නවතින්න ඕනේ. ඊට කලින් මට ගැඹුරුම තියෙන ප්‍රශ්නේ තමයි IMF ණය අරගෙන රටවල් ගොඩ ගියාද කඩාවැටුණාද? ඔබතුමාට ලස්සන විග්‍රහයක් තියෙනවා. හැබැයි එක තැනක ඔබතුමා ඉන්නේ විරාමයට යන්න කලින් මට කෙටි උත්තරයක් දෙන්න. IMF එකෙන් ණය ගන්න ඕනද එපාද කියන තැනට ඔබතුමා ඉන්නේ ওই ප්‍රශ්න දෙක ඇතුලේ තනි උත්තරයක් ආවොත්. තනි වචනයක උත්තරයක් ආවොත්. අප දැන් සිටින අවධිය අනුව නොගත යුතුයි. මම විශ්වාස මේක මගේ විශ්වාසය. නම් මට එකතු කරන්න දෙන්න. මම දන්නේ ආණ්ඩුව මේ ගැන හෙට දවසේ ගන්න තීරණය මොකක්ද කියලා. මගේ ඊළඟ ප්‍රශ්නේ තිබුණේත් ඒකම තමයි. මුදල් ඇමතිවරයා සඳහන් කළා තියෙනවා අපි සාකච්ඡා කරන්න සූදානම් ප්‍රවේශයන් ගැන සූදානම් කියලා. හැබැයි මුදල් ඇමතුමාගේ ඒ ප්‍රකාශයත් එක්ක සමහර තැනක මොහන් සමරනායක මැතිතුමාගේ ගැඹුරු හැදෑරීම ඇතුළේ තියෙන විවේචනයත් අපිට යම් තැනක සාධනීය තැනක ඉඳන් අහන්න පුළුවන් විරාමින් පස්සේ. මුදල් අමාත්‍යතුමන් සඳහන් කරනවා මේ මෙරට ඇතිවී තිබෙන ආර්ථික ගැටලු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා කියලා. ඒ වගේම ඉන්දියාව, චීනය, ඇමරිකාව, ජපානය වැනි රටවල් සමගත් ලෝක බැංකුව, යුරෝපා සංඝ වැනි ආයතන සමගත් සාකච්ඡා කරන්න සූදානම් කියලා තමයි මුදල් අමාත්‍යතුමා සඳහන් කරන්නේ. කොහොම නමුත් IMF එකට එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම සම්බන්ධයෙන් බරපතල සාකච්ඡාවක් තියෙනවා. මොහොන් සමරනායක මැතිතුමා අද අපේ ආරාධිතය එතුමා සඳහන් කරනවා මේකට මේ තියෙන තත්ත්වයන් නොයා යුතුයි කියලා. ඉතිහාසයේ විදිහින් හේතු සාධක දෙනවා කියලා ඔබතුමා පහුගිය කාලෙ තුල හොඳ විවරණයක් කළා. මම කැමති ජාත්‍යන්තර භාවිතාව ඇතුලේ IMF එක නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටවල් කොහොමද ධන ගැස්සුවේ කියන තැනින් කතාව පටන් ගන්නවා. ඔව් දසුන් මේක හරි ගැඹුරු සංකීර්ණ කාරණයක්. IMF එකෙන් මූල්‍ය ආධාර අරගෙන උඩට ආපු රටවල් නැද්ද කියලා ඇහුවොත් නෑ කියලා දෙන්න උත්තර දෙන්න බෑ. ෆ්ලැට් න්‍යායේ උත්තරයක් නැහැ. IMF එක පිහිටුවීමෙන් පසු දෙවන ලෝක යුද්ධයෙන් කඩා වැටුණු බටහිර යුරෝපය උඩට එන්න IMF ලෝක බැංකුව සහාය ආධාර වුණා. නමුත් අපේ වගේ රටවල් සම්බන්ධ වලට එන විට එහි වෙනස්කම් තියෙනවා. ඒ වගේම අප අද පසු කරමින් සිටින ඓතිහාසික යුගය අනුවත් IMF එකට යා යුතුද නැද්ද කියන එක තීරණය කළ යුතු වෙනවා. IMF එක සාකච්ඡා කිරීම නෙමෙයි ප්‍රශ්නේ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ ඒ කට්ටිය IMF එක බෙදර හැන්ද වෙනස් කියලා. වෙනස්. පැහැදිලිවම වෙනස්. අපි මේක තේරුම් ගනිමු. IMF කියන්නේ මොකද්ද කියලා මට කෙටියෙන් පැහැදිලි කරන්න දෙන්න. කොහොමද මේක බිහි වෙන්නේ කියලා. International Monetary Fund මේ ආයතනය උපදින්නේ 1944 අවුරුද්දේ ජූලි මාසේ 1 වෙනිදා සිට 22 දක්වා ලෝකයේ රටවල් 44ක් එකතු වෙලා නියෝජිතයෝ ඇමරිකාවේ නිව් හැම්ෂයර් ප්‍රාන්තයේ බ්‍රිටන් වුඩ්ස් නමැති මේ නිකේතනයක් වැනි ස්ථානයකදී කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන්. ඒතර දසුන් මේ සාකච්ඡාව පැවැත්වුණු වකවානුව හරිම වැදගත්.
944 වන විට ලෝක යුද්ධය තවමත් ඇවිලමින් දෙවැනි ලෝක සංග්‍රාමය තිබුණේ. නමුත් ඒ වන විට පැහැදිලිව පෙනී තිබුණා දෙවැනි ලෝක සංග්‍රාමයෙන් හිට්ලර් පරදින බව. තව ඓතිහාසික වර්ධනයක් මේ යුගයේ මේ කියන කාල වකවානු වන විට ලෝකයේ ධනවාදී ආර්ථිකයන් සහිත ලෝකයේ නායකත්වය බ්‍රිතාන්‍ය වෙතින් ඇමරිකාවට මාරු වෙමින් තිබුණා. මේ කියන කාලය වන විට ඇමරිකා එක්සත් ජනපදයේ තමයි ලෝකයේ අංක 1 ආර්ථිකය. 945 වන විට ඇමරිකාව ලෝකයේ සුපිරි මිලිටරි බලය බවට පත් වුණා. එතකොට මෙන්න මේ රාජ්‍යයට අවශ්‍ය වුණා දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු බිහිවන ලෝකයේ තමන්ගේ නායකත්වය යටතේ ගෝලීය ආර්ථික රෙජීම් එක යාන්ත්‍රණයක් නිර්මාණය කරන. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි IMF එක භාවිතා වෙන්නේ. ඔව් ඒ සඳහා එක පැත්තකින් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ දේශපාලන යාන්ත්‍රණය මෙහෙවීම සඳහා සංවිධානයක් ගොඩනැගෙමින් තිබුණා. ඒක තමයි එක්සත් ජාතීන් United Nations. ඊට පරිබාහිරව ලෝකයේ ආර්ථික දේශපාලන මිලිටරි නායකත්වයේ සතු රටවල් එකතු වෙලා සැලැස්මක් හැදුවා. යුද්ධෙන් පස්සේ ලෝකයේ ආර්ථික දේශපාලන වශයෙන් පාලනය කරන්නේ කොහොමද? ඒ සැලැස්ම යටතේ හදපු ඒගොල්ලෝ කල්පනා කළ ආයතන 3ක් හදා. ඒ තුනෙන් දෙකයි ඇත්තටම එදා බිහි වුණේ. ඒ දෙක තමයි IMF සහ ලෝක බැංකුව. මේ ආයතන දෙකට කියනවා බ්‍රිටන් වුඩ්ස් නිවුණු. ඒ ආයතනය බිහි වෙන්නේම අපට උදව් කරන්න නොවේ. එය නිර්මාණය කරන විට ඊට සහභාගී වූ ප්‍රධාන රටවල් දෙක නායකත්වයේ දුන්නු එක්සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍ය. ඒ වන විට අපේ රටවල් යටත් විජිත. අපේ රටවල් ගැන ඒ බ්‍රිටන් වුඩ්ස් සාකච්ඡාවේදී සඳහනක් පවා කෙරුණේ බොහෝම අඩුයි. ඒතර ඒ අයට අවශ්‍ය වුණේ ගෝලීය ආර්ථික ආණ්ඩුවක් රෙජීමයක් හදන්න. ඒතකොට ඒ රෙජීමේ අරමුණක් තමයි යුද්ධයෙන් විනාශ වූ බටහිර යුරෝපීය රටවල් නැවත පුනරුත්ථාපනය කිරීම සහ තමන්ට අහිමිව ගිය යටත් විජිත තවදුරටත් තමන්ගේ ආර්ථික ග්‍රහණය පවත්වා ගැනීම. තව ඊළඟ කාරණයක් දසුන් 1991 වෙනකන් IMF World Bank වැනි ආයතනවලට ලෝකයේ පාලනය කරන ඇමරිකාව බ්‍රිතාන්‍ය වැනි රටවලට තමන්ගේ හිතුමතයට වැඩ කළ හැකි පරිසරයක් එදා තිබුණේ නැහැ. ඒකට අභියෝගයක් තිබුණා. ඒ අභියෝගය තමයි සෝවියට් දේශයේ ප්‍රමුඛ සමාජවාදී රාජ්‍ය පද්ධතිය. එදා IMF රටවල් වලට ණය අරමුදල් දෙන විට ඔවුන්ගේ අරමුණ උනේ ඒ ණය හෝ මූල්‍යාධාර ලබන රට තමන්ගේ ආර්ථික කක්ෂය ඇතුළත් කර ගැනීම. නැත්නම් බලවත් ධනවත් රටවල් සතු ප්‍රාග්ධන අතිරික්තය ආයෝජනය කිරීමට තැනක් සොයා ගැනීම. නමුත් එදා ඔවුන් ඊටම දැඩි කොන්දේසි පැනවීමට පරිස්සම් වුණ පැනවීමේදී මන්ද එදා එහෙම කළා නම් ඒ රටවල් අර සමාජවාදී කඳවුරට ඇදී යයි කියන බිය තිබුණා. අද 991 දී සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පස්සේ අධිපතිවාදී ලෝක රටාව මුළු ලෝකයේම තමන්ගේ ග්‍රහණයට ගැනීමේ උත්සාහයක් ආරම්භ කළා. අන්න ඒ સંદર્ભය ඇතුලේ අප වගේ රටක් IMF අරමුදලින් උදව් ගන්නවා නම් සාකච්ඡා කිරීම නෙමෙයි වරද. ඒ උදව් වල ස්වභාවය සහ උදව් දෙන්න පනවන කොන්දේසි මොනවද? කොන්දේසි වට්ටෝරුවක් තියෙනවා. දැන් අපි මොනවා වුණත් මහා සමරකමත අපි IMF එකෙන් අරන් තියෙනවා. අරන් තියෙනවා. අපි අරන් තියෙනවා. මම දැක්ක මෑතකදී ලංකාවේ ප්‍රකට ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙක් පළ කළ අදහස් සමූහයක් සිංහල පුවත්පතක පළ වී තිබුණා. ඔහු කියනවා IMF ලිපියේ හෙඩිම මාතෘකාව ආර්ථික ව්‍යාධියට එකම පිළියම. ඒ තමයි IMF එකට යන එක. මට නම් ඒ ගැන බරපතල ප්‍රශ්න තියෙනවා එකම පිළියමද කියන එක.
ඊළඟට ඒ ලිපියේ ඔහු සඳහන් කරනවා IMF රකුසෙක් නොවේ. IMF වගේ ආයතන තියෙන අපිට උදව් කරන්න තමයි කියලා. ඒ සියල්ලම ප්‍රශ්නකාරී මම පැහැදිලි කරන්නේ. අනික් පැත්තෙන් දැන් ඔබතුමා සඳහන් කරනවා නම් IMF එකට මේ වෙලාවේ යන්න එපා කියලා. මොකද්ද තියෙන හේතුව යන්න එපා කියලා කියන්නේ? ඒක තමයි මම කලින් කියන්න උත්සාහ කළේ. දැන් තව කරුණක් කියන්න ඕන මේ මෑතකදී මේ වත්මන් ආණ්ඩුවේම සමාජිකයෙක්. ඔහු කලින් ඇමතිවරයෙක්. ඔහු කියනවා අපි ස්ටැබිලයිස් වෙන්න නම් IMF එකට යන්න ඕන කියලා. ඒ මතය දරන පිරිස් මේක ඇතුලේ ඉන්නවා. ඒක තමයි මම ඔබට කීවේ දසුන් මට සහතිකයක් නැහැ. ආණ්ඩුව ඊළඟට මොනවද කරන්න කියන. නමුත් එහිදී සලකා බැලිය යුතුයි අපි අදහස් කරන කරුණු කීපයක් අපිට කියන්න පුළුවන්. IMF එක රටකට ගෙවුම් ශේෂ අර්බුද ණය බරින් නිදහස් වීම සඳහා උදව් කරන්නේ කොන්දේසි සමූහයක් යටතේ. ඒ කොන්දේසි ක්‍රියාත්මක කරන විට බරපතල විදිහට ජනතාවට රිදෙනවා. ඒ කොන්දේසි වලින් එකක් තමයි ඔවුන් කියන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. වෙන රටවලට එහෙම වෙලා තියෙනවා. රුපියලේ විනිමය අනුපාතය යථාර්ථවාදී නැහැ. ඒ නිසා ඒක නිදහස් කරන්න. පීඩනයකින් තියාගෙන ඉන්නේ. ඔව් පීඩනයකින් තියාගෙන. ඔව්. ඩොලරයට 200 නෙමෙයි 240 කළුකොඩ වෙළඳ පොලේ යන මිලට යන්න දෙන්න. මොකද්ද ප්‍රතිඵලය? කාටද රිදෙන්නේ? ඊළඟට ඔවුන් කියනවා රජය ආර්ථික ක්‍රියාදාමයෙන් ඈත් වෙන්න, අයින් වෙන්න. රජයට තියෙන්නේ ආර්ථිකයේ හැසිරවීම සඳහා උදව් වීම පමණයි. ලිබරල් ප්‍රතිපත්ති කියන්නේ. ඔව් වෙළඳ පොළට ඉඩ දෙන්න සමාජයේ පාලනය කරන මේකට තමයි දසුන් ඔය දැන් සැලකිතු කාලයක සිට අන්තර්ජාතික අධ්‍යයනවල විග්‍රහවලදී මේ නියෝලිබරලිසම් කියන්නේ. නියෝලිබරලිසම් කියන්නේ ඇත්තම ධනවාදයේ පැරණි සම්භාව්‍ය ධනවාදයේ නූතන අනුවාදය. මේ දෙක අතර බරපතල වෙනස්කම් තියෙනවා. ඊටාම කැපී පෙනෙන වෙනස තමයි පැරණි සම්භාව්‍ය ධනවාදයේදී රාජ්‍යයට කොටසක් තිබුණා. රජයේ ආර්ථිකයට මැදිහත් වෙන්න ඕන කියන එක. දැන් 936 ජෝන් මේනාඩ් කේන්ස් මේ අදහස සමාජගත කළාම එක්තරා කාලයකදී ඒක පළල් පිළිගැනීමකට ලක් වුණා. අපේ වගේ රටවලත් ඒ ගුරු කොටගෙන තමයි ආර්ථික ක්‍රියාමාර්ග සකස් වුනේ. නියෝලිබරලිසම් වල කියන්නේ නැහැ. ආණ්ඩුව පැත්තකින් ඉන්න ඕන. රාජ්‍යය the state power වෙළඳ පොළ විසින් හසුරුවන්න ඕන කියන මතවාදයෙන්. විතරයි කරන්න ඕන. මෙන්න මේ වට්ටෝරුව. එතකොට සුබ සාධන වියදම් කපා හරින්නට ඕන. රජයේ දේපල රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලිකකරණය කරන්නට ඕන. විනිමය පාලනය අත්හරින්නට ඕන. විදේශ ප්‍රාග්ධනය ගලා යාම සඳහා බොහෝ සෙයින් සීමා ලිහිල් කරන්න ඕන. කම්කරු නීති කප්පාදු කරන්නට ඕන. මේ වට්ටෝරුව ක්‍රියාත්මක කරන විට මිනිස්සුන්ට රිදෙනවා. මිනිස්සුන්ට රිදුනහම මොකද වෙන්නේ? කෝපයටපත් වෙනවා මිනිස්සු. පාරට එනවා. අරගල ඇති වෙනවා. දැන් මට අවසන් කරන්න 2002 ඔය IMF වට්ටෝරුව අනුගමනය කළ එක් රටකට අත් වූ ඉරණම රට ආජන්ටිනා. සති දෙකක් ඇතුළත ජනාධිපතිවරු 5 දෙනෙක් ආවා ගියා. ග්‍රීසියට මේක වුණා. ඉන්දුනීසියාවට මේ දේ වුණා. ඉන්දුනීසියාවේ ස්වර්තෝගේ පාලන සමයේදී IMF ලෝක බැංකුව ආධාර කියන්නේ ව්‍යාජ වචනයක්. ආධාර නෙමෙයි ඇත්තටම ඒව ණය කොන්දේසි පටලවල තියෙන්නේ ඒව. ආධාර වශයෙන් ලැබෙන්නේ බොහොම සොච්චමයි මේ ඔය කියන අන්තර්ජාතික ආයතන වලින්. අවසානයේදී ඔබට මතක ඇති 90 ගණන් වලදී සුහාත්තෝට නිന്ദා සාගත විදියට ගෙදර යන්න වුණා. මුල් කාලේ ඔවුන්ගේ නව ලිබරල් වට්ටෝරුව අනුව ඉන්දුනීසියානු ආර්ථිකයේ වර්ධනයක් ඇති වුණා. ඒ වර්ධනය ඇති වෙන විට IMF, ටයිම් සංග්‍රහය, නිවුස්වීක්, ද ඉකොනොමිස්ට් මේ වගේ සංග්‍රහවල ඉන්දුනීසියාව හැඳින්වුවේ ආර්ථික ප්‍රාතිහාර්යයක් ඉකොනොමික් මිරැකල් එක විදියට. නමුත් කඩා වැටෙන විට ඔවුන් ඒ ගැන විග්‍රහ කිරීමකින් තොරව නිහඬ වුණා අර සිදුවීම් පමණක් වාර්තා කරමින්. අප තේරුම් ගත යුතු අමිහිරි සත්‍යයක් IMF තනි ආයතනයක් විදියට අපි දකින නමුත් එය ලෝකය පාලනය කරන අධිපති දැවැන්ත යාන්ත්‍රණයේ
එක දැතිරෝධයක්. අපි එතරම් කතා කරමු මේ පාලන හස්තයන් කාලයකද තියෙන කියන කාරණා. මම ඊට කලින් අර කොන්දේසි සම්බන්ධයෙන් කියන කාරණාවට එනවා. දැන් සමහර වෙලාවට IMF එක රටකට ණය දෙන්නේ උන්ට ගෙවන්න පුළුවන් සමහර වෙලාවට අපි බැංකුවකින් ණය ගන්න ගියත් තියෙන සාමාන්‍ය සාධකයනේ මොනවද තියෙන්නේ ගෙවන්න. මොකද ක්‍රමවේදය. දැන් IMF එකෙන් අපිට ණය දීලා උන් කියනවා රට ණය ගන්නේ යම් අසාර්ථක වීමක් මත පදනම් වෙලානේ. එතකොට දෙන ණය පියවා ගැනීම වෙනුවෙන් උනුත් යම් යම් කොන්දේසි දානවා. රාජ්‍ය අකාර්යක්ෂම වෙනවා නම් ආයතනට කාර්යක්ෂම පවත්වාගෙන යන්න රාජ්‍ය අසාර්ථක වෙනවා නම් කළමනාකරණය කිරීම ඇතුලේ උන් උත්සාහ කරන කොන්දේසි මත ඒ කළමනාකරණය කිරීම කරන්න ආයතන ටික සාර්ථක කරගන්න. ඒක වැරද්දක් දකින්න පුළුවන්ද කියලා කෙනෙක් ප්‍රශ්න කළොත් හැම වෙලාවෙම අසාර්ථකයි නම් කළමනාකරණය අසාර්ථකයි නම් රාජ්‍ය ආයතනට කඩා වැටලා තියෙනවා නම් කොන්දේසියක් දාලා හරි ඒක සාර්ථක කිරීමේ වැරද්දක් තියෙනවද කියලා කෙනෙක් අහුවොත් මොකද්ද බුදුබර දෙන උත්තරේ? මේ අසාර්ථකත්වයට හේතු කුමක්ද? දැන් අපි ඇඟට තේරෙන නිදර්ශන වලින් කතා කරමු. අද බරපතල විනිමය හිඟයක් තිබෙනවා. ඒක රහසක් නෙවෙයි. ඊටාම බරපතල. දැන් මේ ඊයේ පෙරේද වන විට අපේ විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 1.5 දක්වා පහත වැටුණා. ඊටත් පහතට ගිය අවස්ථා තිබෙනවා. මේ දැන් දින කිහිපයකට පෙර මහ බැංකුව අධිපතිවරයා නිවේදනය කළා එය විවිධ ක්‍රම වලින් 3.5 දක්වා වැඩි කරගත් බව. එයත් විපක්ෂය සැක කරනවා ඒ ගැන. කෙසේ හෝ ප්‍රකාශිත මත අදහස ඒකනේ. එතන මේ විනිමය හිඟය එන්නේ කොහොමද? කොහොමද ඒ ප්‍රශ්නට උත්තරේ තමයි විනිමය උපදින්නේ කොහොමද? විනිමය කියන්නේ අපට පිටරටින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට අවශ්‍ය පිටරට සල්ලි වලටනේ විනිමය කියන්නේ. මේ විනිමය උපදින්නේ කොහොමද? ප්‍රධානම දේ තමයි අපි භාණ්ඩ හා සේවා අපනයනය කරන්න ඕන, එක්ස්පෝර්ට් කරන්න ඕන. අප උපයා ගන්න විනිමය අපි වැය කරන්නේ ආනයන සඳහා, ආයාත සඳහා. අපට කනිජ තෙල් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපට කනිජ තෙල් ගෙන එන්න වෙනවා. අපි මෝටර රථ හදන්නේ නැහැ, බැර යන්ත්‍ර සූත්‍ර හදන්නේ නැහැ. අපට ඒව ගෙන එන්න වෙනවා. අපට බොහෝ ඖෂධ ගෙන එන්න වෙනවා. ඒතර ඒවන් වළක්වන්න බෑ. දැන් රටකට පිළිවන් නම් තමන්ගේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වර්ධනය කොට අපනයන වැඩි කරන්න, එසේම තමන්ගේ රට තුළ නිෂ්පාදනය කළ හැකි දේ, වගා කළ හැකි දේ, නිෂ්පාදනය කළ හැකි දේ නිෂ්පාදනය කරමින්, වගා කළ හැකි දේ වගා කරමින් පිටරටින් ගෙන එන භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩු කරන්න මේ පරතරය මේ තරම් විශාල වෙන්නේ නැහැ නේ. ඊටාම පැහැදිලි කාරණයක්. ඒක තමයි මම එන්න කියන්න හදන්නේ. නමුත් අපි මේ සත්‍ය තේරුම් අරගෙන ගැළපෙන ආර්ථික මාදිලියක් අනුගමනය කරනවා වෙනුවට අපේ රටක් අපේ බඳු සෙසු රටවලුත් කලේ කුමක්ද? බලයට ආපු ආණ්ඩු වැඩි ගණනක් කලේ අපේ රටවල සාරය තමන්ගේ ගොඩට සේප්පුවට නැත්නම් කැටයට දාගැනීමට උත්සාහ කරන රටවල් විසින් අපමත පටවන ලද ආර්ථික මාදිලිය අපි පිළිගත්තා. මේක නිදහසින් පසු නිෂ්පාදන ආර්ථිකය, ජාතික ආර්ථික විභවතා ප්‍රයෝජනයට ගනිමින් ජාතික ආර්ථිකයක් ගොඩනගන්න ගත්ත උත්සාහ තිබුණා. ඊටාම දැනුවත් උත්සාහ තිබුණා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ තිබුණා. දැන් වාලච්චේන කඩදාසි කම්මල පටන් ගන්නේ 951. එහි දෙවෙනි අදියර පටන් ගන්නේ 1965 ඩඩ්ලි සේනානායක මහතාගේ ආණ්ඩුවේ පිලිප් ගුණවර්ධන ඇමතිවරයාගේ පාලන සමයේදී. නමුත් පසු කලකදී මේක අත්හැරියා. අර නියෝ ලිබරල් වට්ටෝරුව ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගැනීම නිසා 1970-77 රට පාලනය කළ ආණ්ඩු සමයේ මේ රටේ බරපතල ආර්ථික දුක්ගැනවිලි පීඩාවන් තිබුණා. නමුත් ඒ එක්කම දැනුවත් ක්‍රියාමාර්ගයක් තිබුණා ප්‍රොඩක්ෂන් ඉකොනොමි එකට. වැඩි දුර යන්නට ඕනේ නැහැ. ඒ දවස්වල වේයන්ගොඩ, පූගොඩ, තුල්හිරිය, මින්නේරිය මේවායේ තිබුණා ඉහළ මට්ටමේ රෙදි කම්මල්. ඒ නිෂ්පාදන එදා දවසට සාපේක්ෂව ගුණාත්මක වශයෙන් සතුටුදායක මට්ටමක තිබුණා. අද වන විට ඒ කම්හල් දියුණු කර තිබුණා නම් ඔබ මොකද කල්පනා කරන්නේ? මේකට ඕනද කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහන්න? අද ඒවා සමහර තැන්වල සුම්බුන් ගොඩවල් ඒ සියල්ල විනාශ කරලා
විනාශ කරලා දැම්මන ලැබුවා 977 දී මේ ලිබරල් කරණය සඳහා බලයට පැමිණි ආණ්ඩුව. මෙන්න මේක තමයි අපිට වෙච්ච වැරද්ද. අපි 1974 සිරිපාවු මැතිනිය යාපනයට ගිහිල්ලා කියනවා මම දෙවෙනිදා තුඩුවේ ඉඳන් පේතුරු තුඩුවට දක්වා සමස්ත රටම එකම ගොවිබිමක් කරනවා කියලා අපි ඒකේ වියුක්ත වුණා. දැන් ඔබතුමා ඔය කියන ආර්ථික ප්‍රතිපත්තියේ 77 විවෘත ආර්ථික ප්‍රතිපත්තියේමත් ඔය කියන ඛේද වාචකයට ඒක හේතුවක් නේ. ඒක විතරමද ගැටලුව? ඒක තමයි ප්‍රධානම ගැටලුව. ප්‍රධානම ගැටලුව උනේ අපි අපගේ රටවලට ගැලපෙන යෝග්‍ය නඩත්තු කළ හැකි ආර්ථික මාදලියක පීඨා සිට ක්‍රියා කරනු වෙනුවට වෙනත් අයට වාසිසහගත ප්‍රතිපත්තියකට තමයි ගියේ. මම දැන් එක ප්‍රායෝගික උදාහරණයක් කිව්වා රෙදිකම්මල් ගැන. මට තව උදාහරණයක් කියන්න ඊට 2001 දී බලයට එන ආණ්ඩුවේ නායකයා අගමැතිවරයා ප්‍රසිද්ධියම කියනවා දැන් වී බගා කරලා වැඩක් නැහැ. කුඹුරු ඉඩම් ගඩ කරන්න. 2015 යහපාලන ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමතිවරයා කියනවා මේ රටේ වී නිෂ්පාදනය වැඩි. කොරෝනා වසංගතයේ පැමිණි විට අර කිව්ව ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙලා තිබුණා නම් අපි කොතනද ඉන්නේ? මීට වඩා බරපතල තැනකට රට තල්ලු වෙන්නේ නැද්ද? මෙන්න මේක තමයි රාජ්‍යයට වුණු වැරද්ද. ප්‍රධානම වැරද්ද තමයි ඉනිමගට පයින් ගැහිරි. ලෝකයේ අද දියුණුයි කියන සංවර්ධිතයි කියන හැම රටක්ම එතනට පැමිණ තිබෙන්නේ තමන්ගේ ආර්ථික ශක්තිය අඳුනගෙන ඒ ප්‍රයෝජනයට ගනිමින් තමන්ගේ ආර්ථිකයක් ගොඩනගෙන අතර ලෝකයට බද්ධ වීමේ ක්‍රියාදාමයක් තුලින් ඉන් බැහැරව ඉහළ සංවර්ධන මට්ටමක් තිබෙනවා නම් යම් රටක සිංගප්පූරුව ඩුබායි හොංකොං ආදී ඒවා අර ලොකු රටවල වෙළඳ මධ්‍යස්ථාන ලෙස ක්‍රියා කිරීම නිසා සිංගප්පූරුවේ පවා දැන් ඔබතුමාව කියන්නේ සරලව කියන්නේ මේ වෙලාවේ මේ තියෙන පීඩනය මහජනතාවට දරා ගන්න කියලානේ. මේ වෙනස් වීම ඇතුලේ මම එහෙම ඒක නෙමෙයි මගේ අදහස. අපි වැරදුනොත් අපිට වැරදුනේ කොතනද කියලා තේරුම් ගැනීමෙන් තමයි මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න පුළුවන් වෙන්නේ. නැතුව ශාප කිරීමෙන් නෙවෙයි. ඔව් අනිවාර්යයෙන්ම. දැන් ඔබතුමා ඒ කියන කාරණාව ඇතුලේ සමහරවල්ලාට තියෙනවා මේ පීඩනයට හේතුව. දැන් ඔබතුමා විනිමය ගැටලුවට තියෙන හේතුවත් ඔබතුමා සඳහන් කරා නිෂ්පාදනයක් නැතිකමනේ අපිට තියෙන ප්‍රධානතම ගැටලුව. ඇත්තට ආර්ථික ප්‍රතිපත්තියත් අනික් පැත්තෙන් ගමන් ප්‍රබල සාධකයක්. දැන් කොහොම නමුත් වර්තමානයේ ඇති වෙලා තියෙන තත්ත්වයන් ඒ සබහන් කර ගැනීම වෙනුවෙන් IMF එකට යනවද නැද්ද කියන සාකච්ඡාව ඇතුලේ අපි මේ පීඩනය දරාගෙන ඉඳලා අපි ඉස්සරහට යමු කියන තරක යෝජනාවක් නවතිනවනේ. මේ වගේ බරපතල අර්බුදයකට මුහුණ දීපු රටකට දුෂ්කරතා විඳින්න වෙනවා, වේදනාව විඳින්න වෙනවා, ගෙඩියක් හැදුනොත් සත්කමක් කරන්න වෙනවා. එය ඊටාම සුවදායක එකක් නොවේ. මේ මොකද අතීතයේම අප කළ වැරදි නිසා. දැන් අප හමුවේ තිබෙන අභියෝගය තමයි අපි නැවත වරක් ඒ වැරද්ද කරලා ඊටත් වඩා දරුණු අගාධයකට වැටෙනවද නැත්නම් මේ මොහොතේ කැපවීම කරමින් මේ ප්‍රශ්නය ජය ගන්නවද? ඔය දැන් ඔබතුමාට විශ්වාස දැන් ඔබතුමාලගේ තියෙන විග්‍රහය අනුව මොහන් සමරනායක මහත්තයා දැන් අපි IMF එකට ගියොත් ඕන් මේ වෙලාවේ උන්ට උමනාවක් තියනවද? ලංකාවගේ රටක් උන්ට එච්චර මහ ලොකු වටිනාකමක් තියෙන රටක් නෙමෙයි වෙන්න පුළුවන්. උන්ට එහෙම අපි දැහැ ගන්න හරි අපි ගිල ගන්න හරි අපේ ආර්ථිකය කඩාවට්ටන්න හරි අපි ආණ්ඩු මාරු කරන්න හරි පාලන තන්ත්‍රය වෙනස් කරන්න හරි උන්ට එහෙම ලොකු උමනාවක් තියෙනවද? මේ රටේ LTTE සමග කරපු යුද්ධය අවසන් වෙන්නේ 2009 මැයි 19 නේ. ප්‍රධාන සිදුවීම අපිට වාර්තා වුණේ. ඊට මාස 6කට පස්සේ 2009 දෙසැම්බර් මාසයේ ඇමරිකා එක්සත් ජනපදයේ සිනේට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව වාර්තාවක් සම්පාදනය කරනවා ශ්‍රී ලංකාව පිළිබඳව. ඒ වාර්තාව ඒ ටයිටල් එක හෙඩිම ශ්‍රී ලංකා 32ක් revisiting US strategy after the war. යුද්ධයෙන් පස්සේ උපාය මාර්ගය නැවත සලකා බැලීම. මතක තියාගන්න මේ සෙනෙට් කමිටුව. ඒකේ ආරම්භක ඡේදවලම හැඳින්වීමම කියනවා The United States cannot afford to lose Sri Lanka. මම හිතනවා ඔබේ ප්‍රශ්නට උත්තරයක් ලැබුණා කියලා. එතෙන්දී අපි මම ඒකයි ඔබට කිව්වේ IMF කියන්නේ ලෝක බැංකුව කියන්නේ WTO කියන්නේ ඒ කියන්නේ World Trade Organization. ඒවා තනිව ක්‍රියාත්මක වන
ආයතන නෙවෙයි යාන්ත්‍රණයක ප්‍රබල දැති රෝගද. ඒව අවසාන අරමුණ තමයි 15 වෙනි සියවසේ පමණ සිට ගොඩ නැගුණු අධිපති රාජ්‍යයන්ගේ ලෝක ආධිපත්‍යය පවත්වා ගැනීමට නන් අයුරින් උදව් වීම. එතකොට යම් රාජ්‍යයක් IMF එකේ උදව් ගන්නවා නම් ඒ කොන්දේසි වලට යට නොවි ක්‍රියා කළ හැකි ආර්ථික ශක්තියකුත් එක්ක තමයි ඒ කළ යුතු අපි අදහස් කරන්නේ. දැන් යම් තැනක මේ IMF එකේ අපි ණය අරගෙන අපිට දැන් අසල්වැසි රාජ්‍යයන් දෙක උතර ප්‍රබලව එක පැත්තකින් චීනය ඉන්නවා අනෙක් පැත්තකින් ඉන්දියාව ඉන්නවා. සමහර වෙලාවට කෙනෙකුට කියන්න පුළුවන් මේක දැන් අර ඉස්සෙල්ලා තිබ්බ වගේ මේ ආර්ථික දැන් ඔබතුමා සඳහන් කළා IMF එක බිහි වෙන්න හේතුව තිබ්බ එක සහ IMF එක ඉස්සෙල්ලා කොන්දේසි නොදාන හේතුව. සෝවියට් රුසියාව කොන්දේසි නොදානවනේ කියන්නේ නෑ ඒ සීමා සහිත වීමට හේතුව. සමහරවිට මේ පැත්ත අතහැරලා අනෙක් පැත්තට රටවල් හේතු වෙයි කියන බය තිබුණානේ. හැබැයි දැන් මේ ලෝකෙම ගත්තාම සමහර වෙලාවට එහෙම සීමා තැනක තියාගන්න පුළුවන් තැනක් තියනවාද කියන කාරණේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. තව අවුරුදු 7කින් 8කින් විතර ලෝක බලවතා චීනය වෙයි කියන තැනට උපකල්පනයක් තියෙනවා මේ වෙලාවේ. උපකල්පනයක් නෙමෙයි ඇත්තට මේක වෙමින් තියෙනවා. දැන් එහෙම පරිසරයක් ඇතුලේ IMF එකට එහෙම දාලා ඔබතුමාලා විශ්වාස කරනවාද ණයක් දීලා අපිව එහෙම දැහැ ගන්න පුළුවන් වෙයි කියලා? හැපැති චීනෙ ඉන්නවා මේ පැත්තේ ඉන්දියාව ඉන්නවා. අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදලට මේ වගේ ඉතාම අපහස අර්බුදකාරී අවස්ථාවක ගියහොත් ඔවුන් මේ අනුකම්පාවෙන් කැටේට අත දාලා නැත්නම් පර්ස් එකට අත දාලා මෙන්න බිලියන 2ක් ගිහින් කැමති විදියට වියදම් කරගනින් කියලා දෙන්නේ නැහැ දසොන්. ඒ ආයතනයේ පිටුවල තිබෙන පරමාර්ථ අනුව මේ ඔවුන් අර මතක තියාගන්න සෙනේට් කමිටු වාර්තාවත් ඒ කක්ෂය තුළ මේ රට තබා ගැනීම සඳහා ඔවුන් මේ කොන්දේසි ඉටු කරන්න කියනවා. සමහර විට ඒ කොන්දේසි නිසා මේ රටේ බරපතල අර්බුද ඇතිවන බව ඔවුන් නොදන්නවා නෙවෙයි. ඒ අර්බුද ඇතිවීමත් ඔවුන්ගේ අර දිගු කාලීන අපේක්ෂාවලට උදව්වක් වෙන්නට පිළිතුරු. IMF එකට යන්නතු ඔබතුමාගේ තියෙන ওই විග්‍රහය ඇතුලේ මොකක්ද අපිට තියෙන විකල්පය? අපට තිබෙන විකල්ප රාශියක් තිබෙනවා. එකක් තමයි මම දැනටමත් කිව්ව විදිහට දැන් මේ වත්මන් ආණ්ඩුව බලයට එන විට ඉදිරිපත් කරපු ආර්ථික ප්‍රතිපත්ති රාමුවේ ප්‍රධාන තේමාවක් වන්නේ නිෂ්පාදන ආර්ථිකය ප්‍රොඩක්ෂන් ඉකොනොමි එකක් ගොඩනැගීම. හැබැයි දැන් එතනදී මොහන් සමරනායක මහත්තයා අපි නිෂ්පාදන ආර්ථිකයට යන්න සෞභාග්‍ය දක්ව ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුළේ ප්‍රතිඥා දෙන්නේ ඒ වෙනකොට සේවා ආර්ථිකයෙන් උපයාගත්ත මුදලකින් රට ස්ථාවර වෙලා තියෙද්දිනේ. ඒකට දීර්ඝ කාලීන අවුරුදු 5ක වැඩ පිළිවෙලක් තිබුණානේ. දැන් ඔබතුමාලා මේ වෙලාවේ සේවා ආර්ථිකයෙන් අපිට හම්බෙන මුදල් නැහැ. සංචාර කර්මාන්තේ කඩා වැටලා තියෙනවා. මේ පැත්තේ විදේශ ශ්‍රමිකයන්ගෙන් මුදල් ගලාගෙන ඉන්නේ නැහැ. කොරෝනාත් එක්ක සියල්ල කඩා වැටලා තියෙනවා. එහෙම පසුබිමක ඔබතුමාලා ඔය කියන ඉක්මනට සහන ලබා ගැනීම වෙනුවෙන් නිෂ්පාදන ආර්ථිකයකට යන්න පුළුවන්ද? නිෂ්පාදන ආර්ථිකයට රට අරගෙන යන කලින් මේ සුජීවත් වෙන්න බෑ. නිෂ්පාදන ආර්ථිකයක් මේ රටේ තිබුණා. ඒ ගොඩනගන්නත් පිළිවන්කම තිබෙන බව අඳුනගෙන හිටියා මේ ප්‍රතිපත්ති මේ ලේඛනය සකස් කරපු අය. ඒ විතර නෙමෙයි මේ තියෙන ආර්ථික විහදියට එකම හේතුව කොරෝනා නොවේ. කොරෝනා නිසා එය උත්සන්න වුණා. උච්ච අවස්ථාවකට ඇවිල්ලා. කොරෝනා බිහිවන විටත් ලෝක ආර්ථිකයේ තිබුණේ අමාරු තැනක. දිගින් දිගටම ලෝක ගෝලීය ආර්ථිකයේ අර්බුදයට ගමන් කළා. 1997 තායිලන්තයෙන් පටන් ගත්ත මූල්‍ය කඩා වැටීම. ඉන් පස්සේ 2000 මේ ප්‍රධාන ඒවා. ඊට අතරමැද යම් කලාපීය වශයෙන් සිදුවුණු ආර්ථික කඩා වැටීම් වලට අමතරව 2008 ඇමරිකා එක්සත් ජනපදයේ ඇති වුණු මූල්‍ය අර්බුදය 1929-30 අවුරුදු වල හටගත්ත මහා අවධමනයට පස්සේ නරකම ආර්ථික කඩා වැටීම. එවැනි පරිසරයක තමයි කොරෝනා වසංගතය පැමිණ මේ ප්‍රශ්නය උග්‍ර කරන්නේ. ඉතින් මේ ප්‍රශ්නයට තිබෙන්නේ අර මා කලිනුත් කී විදිහට වේදනාකාරී විසඳුමක්. ඒ වේදනාකාරී විසඳුමක් නොවන්නට තිබුණා අන්ධානුකරණයෙන් අනුන් අපමත පැටවූ ආර්ථික මාදිලිය අනුගමන කරමින් අපේම ආර්ථික විභවතා විනාශ කළේ නැත්නම් දැන් චීනය ලෝකයේ ඉහළම ආර්ථික වර්ධනය සහිත රාජ්‍ය. ඊළඟට ඉන්දියාව අසල්, දකුණු කොරියාව, මැලේසියාව කොහොමද මේවා මේ තැන්වලට ආවේ? ඒ තැන්වලට ආවේ
තමන්ගේම ශක්තිමත් ආර්ථික පදනමක් ගොඩනගා ගැනීමෙන් ඉන් පසුව තමයි ඔවුන් තමන්ගේ අතිරික්ත ප්‍රාග්ධනය සිසුරට වලට ව්‍යාප්ත කරන්න සහ ලෝක ගෝලීය ආර්ථිකය සමග බද්ධ වෙන්නේ. මේක මේ විදිහට තමයි බ්‍රිතාන්‍ය ඇමරිකා එක්සත් ජනපදයේ එතනට ආවේ. මම නිතර උපුටා දක්වන මේකට උදාහරණ ඕන තරම් තියෙනවා. 19 වෙනි සියවසේ ඇමරිකා එක්සත් ජනපදයේ ලොකු විවාදයක් සංවාදයක් තිබුණා. මොකද්ද අපේ ආර්ථික මාදිලිය? මේ වන විට ඒ සංවාදයේ සිදුවන විට බ්‍රිතාන්‍ය තමයි අංක 1 ආර්ථිකය. ඒ නිසා බ්‍රිතාන්‍යයට ඕන වුණා සියලු රටවල් තමන්ගේ ප්‍රාග්ධනයට භාණ්ඩ හා සේවා වලට තමන්ගේ වෙළඳපොළ විවෘත කළ යුතුයි කියලා. අන්නේ විවාදයේදී ඇමරිකාවේ 1860 ගණන් වල හිටිය ජනාධිපතිවරයා ඒබ්‍රහම් ලින්කන් කියනවා මම බදු ගැන ඒ තරම් දන්නේ නැහැ. නමුත් මම මෙන්න මේ දේ දන්නවා. කුමක්ද? අපි පිටරටින් භාණ්ඩ මිලදී ගත්තොත් අපට භාණ්ඩය ලැබෙනවා පිටරටට සල්ලි යනවා. අපි භාණ්ඩය අපේ රටේ නිෂ්පාදනය කළොත් භාණ්ඩයත් අපි ළඟ මුදල් ටිකත් අපි ළඟ. මේක තමයි අනුගමනය කළ පිළිවෙත. ඒ නිසා තමයි දසුන් මම අර කලින් වචනයක් භාවිත කළේ ඉනිමගට පයින් ගහීම කියලා. මේ ඉනිමගට පයින් ගහනවා කියන වචනය මගේ නිර්මාණයක් නොවේ. 2002 දී කේම්බ්‍රිජ් සරසවියේ ආර්ථික විද්‍යා ආචාර්යවරයෙක් ඔහුගේ නම හා ජූන් චාන් ඔබට අන්තර්ජාලයේ කියවන්න පුළුවන්. ඔහු පොතක් ලිව්වා ඒ අවුරුද්දේ. ඒ පොතේ නමම තමයි Kicking Away the Ladder තිද්දක Development Strategy in Historical Perspective. මේකේ ඔහු කියනවා ස්විට්සර්ලන්තයේ හැරවුණු විට අන් සියලු අද ඉහළ තැනක සිටින රටවල් ඒ තැනට ආවේ අද මේ රටවල් අපිට දේශනා කරන මාදිලිය නොවේ තමන්ගේම ආර්ථිකයක් ගොඩනගා ගැනීමෙන් ශක්තිමත් ආර්ථික පදනමක් සකස් කර ගැනීමෙන් බව. ඉතින් ඒකෙන් උඩට නැග්ගට පස්සේ සොල්දරේට උඩට නැගුණු ඉනිමග පයින් ගහනවා. ඒකයි ඔහුගේ තර්කය. අපි කලේ ආරම්භයේ ඉඳලම ඉනිමගට පයින් ගැවීමෙන් අපි මේ අර්බුදයට මේ විදියට පත් වෙන්නට හේතුව ඒ. දැන් සමහර වෙලාවට මේ පසුබිම ඇතුලේ මොහන් සමරනායක මහත්තයා දැන් අපි මෙච්චර පීඩනයකට ලක් වුණාට අපි දකින්නේ මේ කලාපයේ අනෙක් රටවල් මෙච්චර පීඩනයකට ලක් වෙලා තියෙන රටක්. අපි ණය ගෙවා ගන්න විදිහක් නැතුව ඉන්නවා. අපිට සමහරවල් උද්දමනේ හෙලලා තියෙනවා. බාණ්ඩ හිඟේකින් පෙරෙනවා. කොතනද වැරදුනේ? දැන් ඔබතුමාම සඳහන් කළා රටවල මේක ගෝලීය පරිමාණ අර්බුදයක්. හැබැයි අපිට තරම් පීඩනයක් දැන තරක් ණය වාරයකට ගෙවා ගන්න කාරණා සම්බන්ධ ප්‍රශ්නයක්. සංචිත පිළිබඳ ප්‍රශ්නයක්. මම දැන් පැහැදිලි කරා අය එතනට ආවේ. තව රටවල් ගණනාවක බරපතල අර්බුදයක් තියෙනවා. ඒක උදාහරණයක් ගත්තොත් අපි ලෙබනනේ දැන් මාස ගණනාවක් තිස්සේ වරින් වර අඳුරේ ඉන්නේ. මේ ඊ පෙරේදා කැනඩාව ලෝකයේ ධනවත් රාජ්‍යයන්නේ. එහි වාර්තා වුණ අවුරුදු 18කට පස්සේ එහි සාමාන්‍ය මිල මට්ටම කියලා ඔය ආර්ථික විද්‍යාවේදී සඳහන් කරන මේ උද්දමනයේම මනින දර්ශකය 18%කින් වැඩි වෙලා තියෙනවා. ලෝකයේම තියෙන අර්බුදය. නමුත් ධනවත් රටවලට ඒකට ඔරොත්තු දීමේ හැකියාව තියෙනවා. ඔවුන් ළඟ අතිරික්ත ධනයක් තිබෙන නිසා ඒ ධනය උපයාගත්තත් අර ඔවුන් අනුගමනය කළ මාදිලිය ඔස්සේ සහ සෙසු රටවල සම්පත් තමන්ගේ පැත්තට හරවා ගැනීමෙන්. ඉතින් මේ අප මුහුණ පාත් තිබෙන මේ අර්බුදයෙන් ගොඩ එන්නට නම් එවැනි නැනවත් පිළිවෙලකට යා යුතු කියන එක අප අදහස් කරන්නේ. එහෙම නැනවත් සියල්ල ප්‍රතික්ෂේප කිරීම. එහෙම නැනවත් තරකට යන්න සූදානමක් තියෙනවද මේ ආණ්ඩුව ඔබතුමා දකින විදිහට? ආණ්ඩුවේ ආර්ථික දැක්මේ ඒ බව තියෙනවා. නමුත් නෑ දැක්මේ තියෙන ක්‍රියාත්මක භාවය තුළ ක්‍රියාත්මක ඇත්තටම මට මේක කියන නිගමනයක් දෙන්න අමාරු. ක්‍රියාත්මක කිරීම පටන් ගන්නදී තමයි මේ ව්‍යසනය ආවේ. ඊළඟට මම දකින්න දිගු කාලීන වශයෙන් අපේ රටවල මේ මගේ අදහස ඔබතුමා ක්‍රියාත්මක වීමේදී කොරෝනාව කියලා කියනකොට මේක දීර්ඝකාලීන කරන ඒ කියන්නේ අර අපි කියන්නේ නිෂ්පාදන ආර්ථිකයට පරිවර්තනය වීමක් නේ. ඔව් දැන් මේ වෙලාවේ මේ තියෙන ගැටලුවට ක්‍රියාත්මක වීම වෙනුවෙන් වන කියවීමකට හරි ඔබතුමා ඔය කියන ප්‍රවේශයකට හරි ආණ්ඩුව යොමු වෙමින් තියෙනවාද? ආණ්ඩුව යොමු වෙමින් හිටියේ. ඒක ඉතින් ප්‍රාතිහාර්යකින් වගේ ප්‍රතිඵල පෙන්눔 කරන්න බෑ. දැන් නිදර්ශනයක් වශයෙන් මේ වත්මන් රජය අපේ බලයට පැමිණීමෙන් පසු 70 77 අවධිය වගේ
අපේ රටේ වගා කළ හැකි කෘෂිකාර්මික භාණ්ඩ 16ක් අඳුනාගෙන ඒවා ආනයනය එක්ක නතර කළා එහෙම නැත්නම් සීමා කළා. දැන් කහ ආනයනය නතර කරපු අවස්ථාවේ ඔබ දුටුවා ඒකට ආපු විවේචනය කොයිතරම් බරපතල විදිහට දොස් කිව්වද අවමන් කළාද? අද මොකද වී තිබෙන්නේ? අද කහ නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා. එහි මිල ගණන් පහතට ඇවිත් තිබෙනවා. එවැනි උත්සාහයක් ගනිමින් තිබෙදී මේ ආවේ. ඒ වගේම මම දකිනවා මගේ පෞද්ගලික දැනීම මම ඒකයි කිව්වේ ආරම්භයේදීම මගේ හැදෑරීම් අනුව අපේ ශ්‍රී ලංකාව බඳු සංචාරකයිනට ආකර්ෂණීය ස්ථාන රාශියක් ඓතිහාසික තැන් ස්වාභාවික මේ වනෝද්‍යාන වෙනත් දියඇලි ඒ ආදී තිබෙන රටක සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම විනිමය ආදායම් මාර්ගයක්. නමුත් එය කඩා නොවැටෙන නොසෙල්වෙන එකක් ලෙස සිතා ක්‍රියා කිරීම මම දකින්නේ අනුවන මේ ප්‍රතිපත්තියක් කියලා. මොකද ලෝක අරුබුදයක් ආවොත් මේ වසංගතය ඊළඟ දවසේ යුද්ධයක් ඇති වෙන්නට පුළුවන්. ලෝකයේ අප මේ ජීවත් වෙන ලෝකයේ කවර මොහොතක හෝ බලවත් ජාතීන් අතර යුද්ධයක් ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඒ රටවල් යුද්ධයට සූදානම් වෙලා තිබෙන්නේ. එහෙම වුණොත් නැවතවරක් මේක කඩා වැටෙනවා. මගේ විශ්වාසය නම් ඔව් ප්‍රධාන විනිමය ආදායම් මාර්ගයක් ලෙස එය වර්ධනය කරන අතරම ඒ වෙනුවට ශක්තිමත් ඉකොනොමික් ෆවුන්ඩේෂන් එක පදනමක් රටකට තිබිය යුතුයි. අපි විරාමයකට යනවා. විරාමයෙන් පස්සේ සමහර වෙලාවට 2009ට එපිට එන්න 30 වසරක යුද්ධය අවසන් වන කාලවකවානුව තුළ සමාජ මාධ්‍ය අද තියෙන තැනකට වර්ධනය වෙලා තිබුණා. සමහරලාට යුද්ධය ජය ගන්න බැරි වෙයි කියලා සමහර තැන්වල ਵਿਚාරයක් තිබුණා. සමහරලාට හිතනවා එහෙම වෙන්න පුළුවන් කියලා. මොකද අපිට දකින්න හැකියාව ලැබෙනවා මහා සමරනායක මහත්තයා සමාජ මාධ්‍ය තුළ බොරුව ඇත්ත වෙන හැටි, ඇත්ත බොරුව වෙන හැටි. සමහරලාට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නත් බැරි මේකත් සාධකයක් වුණු නිසා. අපි කතා කරමු සමාජ මාධ්‍ය ගැන විරාමෙන් පස්සේ. අපි යලිත් තීරණය සමගින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රවීණ මාධ්‍යවේදී මහාන් සමරනායක මැතිතුමන් එක්ක අපි IMF ණය අරන් රටවල් ගොඩ ගියා නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය අරගෙන රටවල් ගොඩ ගියාද කඩා වැටුණාද කියන තැන අපි හිටියේ. ඒ තමයි ගැඹුරු පැහැදිලි කිරීමක් දේශපාලන භාවිතාව ඇතුළේ ලෝක භාවිතාව ඇතුළේ IMF එකේ ණය අරගෙන මොකක්ද උනේ රටවල් වලට ඒ ණය ගන්න හදන රටවල් වල අභ්‍යන්තරයේ ඇතිවෙච්ච කැළඹිලි සහගත තත්ත්වය සහ අස්ථාවර තත්ත්වය IMF එක මෙහෙවන යටින් දිවෙන හස්තයන් මොනවද කියන කාරණේ සම්බන්ධයෙන් ඔබතුමා සඳහන් කළා. දැන් සමහර වෙලාවට කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මොහන් සමරනායක මහත්තයා. දැන් IMF එක ණය දෙන ණය අපි ගන්න නැත්නම් අපි එතනින් එහාට ගිහිල්ලා ණය ගන්න ඕනේ. දැන් අපි කොහෙන් හරි අපි මේ විකල්පයට උත්තරයක් හොයන්න ඕනනේ. අපි චීනෙන් ණය ගන්නවා. අපි එතනින් එහාට ගිහිල්ලා අපි බංග්ලාදේශයෙන් ණය ගන්න. එතකොට IMF එක දාන කොන්දේසි සමහරවිට ආර්ථික විද්‍යාව අනුව සාධනීයයි කියලා කෙනෙකුට කියන්න පුළුවන්. කඩා වැච්ච ආයතනයක් සාර්ථක කරන්න ඊට පස්සේ ණය ගන්න පුළුවන් කැලුවක්. චීනෙන් කොන්දේසි දාන්නේ නැහැ. ඊට පස්සේ බංග්ලාදේශ කොන්දේසි දාන්නෙත් නැහැ. ඒකෙන් සමහර වෙලාවට අරගෙන ණය අපි තව අස්ථාවර වෙන්න පුළුවන් කියලා කෙනෙක් තර්කයක් ගොඩ ගන්න පුළුවන්. විග්‍රහය අනුව ඔබතුමාගේ මොකක්ද පැහැදිලි කරන්නේ? ඔව්. එකේ පුද්ගලයාට තමන්ගේ ආර්ථික සමාජ ඒ දෘෂ්ටිය අනුව තර්ක ගොඩනගන්න පුළුවන්. මම ගොඩනගන තර්කය මේ තියෙන දුෂ්කර අවස්ථාවේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් උදව් ගන්න ගියහොත් ඔවුන් අර මං කලින් කීවේ මේ කැටේට අත දාලා මෙන්න කියලා දෙන්නේ නැහැ. අපි හිතමු IMF එක සමහර මොකද දැන් ඔබතුමා කියපු කාරණා දැන් හරි කැටේට අත දාලා මෙන්න මේක ගන්න කියලා උන් දෙන්නේ නැහැ. උන් කොන්දේසි දානවා. උන් කොන්දේසි දාන්නයි. අපි වෙන රටකින් ගන්නකොට කොන්දේසි නොදාන්නයි. ඒ තියෙන රිප්ටකේ ඔබතුමා කොහොමද විග්‍රහ කරගන්නේ? මුළුමනින්ම කොන්දේසි විරහිතව ණය දෙන්නේ නැහැ කොයිම රටකින්වත්. යම් යම් ද්විපාර්ශ්වික කොන්දේසි යටතේ තමයි. නමුත් IMF එක දාන කොන්දේසි වල මූලික ස්වභාවය වෙන්නේ ඔවුන්ගේ ආධිපත්‍යයේ යටතේ තිබෙන ආර්ථික
මාදිලියට කක්ෂයට අපි ඇතුළු කර ගැනීමට අවශ්‍ය විදිහට සහ ඔවුන්ගේ අතිරික්ත ප්‍රාග්ධනය. ඉතින් එන්නේ මට දෙන්න මේක ඒ මට එතන පැහැදිලි කරන්න මොනවද ඒ කක්ෂයට අපි වැදලා ගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරන රටවලින් මොන රටටද උවමනාව තියෙන්නේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බිහිවීම මම කිව්වා. ඒක බිහි කලේම පැරණි යටත් විජිත හිමි අධිරාජ්‍යවාදී රටවල් සහ 20 වෙනි සියවසේ මැද භාගයේදී ලෝකයේ ආර්ථික දේශපාලන මිලිටරි ආධිපත්‍ය හිමි කරගත්ත එක්සත් ජනපදයේ මුල් වෙලා. ඒ අයට මේ අවශ්‍යතාව තියෙනවා. මම පැහැදිලි කරන්න තව කාරණයක් මට ඉඩ දෙන්න. දැන් අපි ශ්‍රී ලංකාව යනවා IMF උදව් ඉල්ලන්න. මා දුටුවා සිංහල පුවත්පතක මේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්යවරයෙක් කියලා තිබුණා. ඩොලර් බිලියන 2.3 ඒ ගන්න අපිට IMF එකෙන් ගන්න පුළුවන් වෙනවා කියලා. මේක එතකොට කියවනකොට කෙනෙකුට හිතෙන්නේ එකවරම ඩොලර් බිලියන 2 හෝ 3 හෝ කීය හෝ දෙනවා කියලා. ඒව දෙන්නේ කොටස් වශයෙන්. ඒගොල්ලෝ කියන ඒකට ඒගොල්ලන්ගේ වචනයකුත් තියෙනවා ට්‍රාන්ච්. පළවෙනි කොටස දෙන්නේ කොන්දේසි පටවල. දෙවෙනි කොටසට එන්නේ අර කොන්දේසි ඉටු කරලා තියෙනවා නම් සහ සැලකිය ප්‍රමාණයකට හෝ ඉටු කරලා තියෙනවා. ඔවුන් අපේක්ෂා කළ ප්‍රමාණයට කොන්දේසි ඉටු කළා නැත්නම් දෙවෙනි කොටස දෙනකොට ඊටත් වඩා බරපතල කොන්දේසි පනවන්න ඉඩ තියෙනවා. දැන් ඔබතුමා ඔහොම කිව්වට හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියනවා නෑ මං IMF එකත් එක්ක මම කටයුතු කළා. ඔවුන් කියන කාරණා මම කරන්න බැරි නම් මං කරන්න බෑ කියලා කිව්වා. නිරන්තර සාකච්ඡාවක් තිබුණා. අවසානයේ දෙන්න ආපු අය අරගෙන ආපු කොන්දේසි අඩු කරලා මට ණය දීලා ගියා. මම කැමති නෑ දසුන්නේ ප්‍රකාශයට උත්තර දෙන්න. ශ්‍රී ලංකාවේ පාලකයෙකුට පාලනය කරන්න පුළුවන් ආයතනයන් නොවේයි IMF. ඒක ලෝක ආණ්ඩුවක කොටසක් බල සම්පන්නම ආයතනයක් ලෝකේ තියෙනවා. ඔබතුමාගේ විග්‍රහය ඇතුලේ හරිය. දැන් ඔබතුමා ලෝක භාවිතාව ඇතුලේ ඔබතුමා IMF එක කරපු හානි සහ ඒ ආශ්‍රිතව ඇතිවෙච්ච ගැටලු සාගත තත්ත්වයක ඔබතුමා සඳහන් කරන්නේ අපි පොඩ්ඩක් පැහැදිලි කරන්න. මම මේ හානි මම කලින් කිව්වා IMF එක පිටුවීමෙන් පස්සේ යුද්ධයෙන් විනාශ වුණු බටහිර යුරෝපයේ උඩට එන්න IMF භාවිතා ඇමරිකාවේ මේ ආර්ථික ආධාර පැකේජස් උදව් වුණා. නමුත් අවසාන විග්‍රහයේදී අපේ වගේ රටවලට IMF උදව් ලැබෙන්නේ අර මහා නැවතත් කිව් අරමුණ සඳහා. හරි මට එතනදී මට ඔබතුමා පැහැදිලි කිරීමක් කළා දැන් අපි දීර්ඝ කාලයක් IMF එකට ගනුදෙනු කරනවානේ. ඔය ශ්‍රී ලංකාව IMF සමාජිකයෙක්ට ගනුදෙනු කරනවා. එතකොට ඔවුන් මේ දක්වා අපිට ලබා දීලා තියෙන ණය නිසා අපේ සමාජ ආර්ථික දේශපාලනික ව්‍යුහය ඇතුලේ ඛණ්ඩනයක් වෙලා තියෙනවා. උන් දුන්න ණය අනුව අපේ රටේ ඔය කියන සන්දර්භය ඇතුලේ කොතරකින් හරි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ක්‍රියාත්මක කරන රටවල් අපේ මොනවා හරි උකහාගෙන තියෙනවද? දැන් මම හිතන්නේ කලින් උත්තරේ ලැබුණා. ශ්‍රී ලංකාව උත්සාහයක් ගත්තා. ඒක සැලකිය යුතු ඉස්සරහට ගිහින් තිබුණා මේ රටේ ජාතික ආර්ථිකයන් නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීම සඳහා. අපට අවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය යම් කලකට සීමා කරලා තහනම් කර තැබීම සඳහා 1977 දී අර කොන්දේසි යටතේ තමයි ඒක බිඳ දමන්නේ. 1977 දී බලයට පත් වුණු ආණ්ඩුව රාජ්‍ය ව්‍යාපාර දිය කර හරින්නේ. ඒ කියන්නේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති ජයවර්ධන මහතා ගේන්නේ අර කොන්දේසි යටතේ 1977 දී ඩොලරයට රුපියල් ගෙව්වේ 7.50ක් විතරයි. එය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පැමිණ අවුරුද්දක් ඇතුළත රුපියල් 15 දක්වා ඉහළ ගියා. 1977 දී අපේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 750යි. ඒව අරගෙන තිබුණ ඵලදායි කර්මාන්ත ව්‍යාපෘති සඳහා අද ඒ ඩොලර් බිලියන 35 වගේ ගණනකට ඉහළ ගොස් තිබෙනවා. ඒ තමයි අර කොන්දේසි වල ප්‍රතිඵලය. ඒක තමයි ආජන්ටිනාවට උනේ. ඒක තමයි ග්‍රීසියට උනේ. ඒක තමයි ඉන්දුනීසියාවට උනේ. ඒ කියන්නේ දීර්ඝකාලීනව ආර්ථික ජයග්‍රහණයන් වෙනුවෙන් වල ඉලක්කගත වැඩපිළිවෙලකට කොතනකදවත් ඔවුන්ගේ සහායක් ලැබෙන්න ඔවුන්ගේ ඛණ්ඩනය කරන කියලා ඔබතුමා කියන අවස්ථාවක අර ඒ
මොඩල් එක ඇතුලේ තියා ගැනීමට අවශ්‍ය දේ තමයි කරන්නේ. දැන් ඒක තමයි මම මේ කිව්වේ මේක නිෂේධනය කිරීම නෙවෙයි. අපි IMF World Bank වැනි ආයතන වලින් ලෝකේ රටවලට වාසියක් අත්වෙච්ච අවස්ථා තිබෙනවා. නමුත් නිශ්චිත ඓතිහාසික සංදර්භයක් කොන්දේසි ඇතුලේ දැන් ඉන්දියාවට ඕන් IMF එක උදව් කරනවා නම් අපට පනවන කොන්දේසි ඉන්දියාවට පනවන්නේ නැහැ. IMF එක වෙනත් බලවත් ශක්තිමත් ආර්ථිකයක් තිබෙන රාජ්‍යයකට මූල්‍ය ගෙවුම් ශේෂ අරුබුදය සමනය කරන්න උදව් කරන විට මේ විදිහේ කොන්දේසි පනවන්නේ නැහැ. මෙන්න මේ කාරණේ ඇතුළේ තමයි මම කියන්නේ. එහෙම නැතුව මේක මම ඒකයි කලිනුත් කියන එක ෆ්ලැට් න්‍යායේ උත්තරයක් නෙවෙයි. හරි. අපි එතනින් මෙහාට එමු සමාජ මාධ්‍ය භාවිතාව. ඔබතුමා රාජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විදිහට සමාජ මාධ්‍ය හැසිරීම පිළිබඳවත් යම් තැනක ඔබතුමාට ගැඹුරු හැදෑරීමක් තියෙනවා. ඒ පිළිබඳව වන සීමාවන් නිර්ණය කරන්න අවශ්‍ය නම් ඒ පිළිබඳවත් ඔබතුමාලා සාකච්ඡාවක් නිරත වෙලා ඇති. සමාජ මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් ලංකාවේ ඔබතුමා කියවීම මම කැමති දැනගන්න. සමාජ මාධ්‍ය භාවිතය සමාජ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අවකාශයේ භාවිතය ගැන කතිකාවක් තියෙන්නේ මේ රටේ විතර නෙමෙයි ලෝකෙම තියෙනවා. මේ අපි ප්‍රථමයෙන් බලමු මෙහි තියෙන බෙහෙවින් සාධනීය පැත්ත. සමාජ මාධ්‍ය ආගමනය නිසා ඇතම සමාජ මාධ්‍ය කියලා අපි හඳුන්වන්නේ ඔය වෙබ් අන්තර්ජාලයේ පදනම් කරගත් මාධ්‍ය වේදිකානේ ප්ලැට්ෆෝම්ස් නේ. ඒවා පැමිණීම නිසා භාෂණය සහ ප්‍රකාශනයට විශාල අවකාශයක් විවෘත වෙලා තියෙනවා. අද ස්මාර්ට් ෆෝන් එකක් තිබෙන ඕනෑම කෙනෙකුට තමන්ගේ මතය සැලකිය යුතු පිරිසකට කෙටි වේලාවකදී sannivedanaya කරන්න පුළුවන් වෙලා තියෙනවා. මේක ප්‍රගතියක්. අදහස් හුමාරු කරගන්න, තොරතුරු හුමාරු කරගන්න, ඒ විතර නෙවෙයි සමාජීය සම්බන්ධතා පවත්වා ගන්න. ඒ වගේම මේ අවකාශය ප්‍රයෝජනයට ගන්න පුළුවන් රටක ආර්ථික සමාජ මානව අයිතිවාසිකම් දේශපාලන යන සෑම ශ්‍රේෂ්ඨයකම ඉහළ ගුණාත්මක වර්ධනයක් අත්කර ගැනීම සඳහා ප්‍රයෝජනයට ගන්න පුළුවන්. අද ලෝකයේ හැකිලිලා තියෙන විශේෂයෙන් මේ නව තාක්ෂණය නිසා සමාජ මාධ්‍ය ආගමනය නිසා. නමුත් මම දකිනවා ප්‍රායෝගිකව සමාජ මාධ්‍ය වැඩි වශයෙන් භාවිත වෙමින් තිබෙන්නේ සමාජය අවුල් කර කිරීමට, මිනිසුන් සන්ත්‍රාසයට පත් කිරීමට, අන්‍යයන්ට පදනම් විරහිතව අවමන් කිරීමට, බරපතල විදිහේ අවලාද නැගීමට, සමාජ අවුල් කිරීමට. මේක මේ රටේ විතර නෙමෙයි. සෑම රටකම මේ වෙමින් තිබෙනවා. පසුගිය අවුරුද්ද ජූනි මාසේ කියුබාවේ මිනිස් පාරට ආව පෙළපාලි ගියා. ඉතින් බරපතල විදිහට මහා පරිමාණ වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බොරු ප්‍රචාරය වුණා. ඒ නිසාම තමයි ඇතැම් අය හාස්‍යයට ලක් කළත් අර ඇමරිකාවේ කලින් හිටිය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ෆේක් නිවුස් කියන වචනයම නිතර භාවිත කළේ සහ මේවා කෙරෙහි අප්‍රසාදයෙන් කතා කළේ. ඒක සෑම රටකටම බරපතල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. අපේ රටෙත් එහෙමයි. කිසිසේත්ම පදනමක් නැති තොරතුරු නිර්මාණය කරලා කෙටි වේලාවකින් විශාල පිරිසක් අතර බෙදා හරින්න මේක භාවිත වෙනවා. දැන් මේ ඊයේ පෙරේදා මතයක් පළ වුණා. ලංකාවේ වත්මන් අග්‍රාමාත්‍යවරයා ඔන්න ඉල්ලා අස් වෙනවා කියලා. මා ළඟ උදාහරණ ගණනාවක් තිබෙනවා ඒ සමාජ මාධ්‍ය වේදිකාවල ෆ්ලැට්ෆෝම්ස් වල පළ වෙච්ච මුළුමනින්ම බොරු. ඒ කියන්නේ ගජබින්න කියලා කියන්නේ මුළුමනින්ම. එකක් තියෙනවා මා ළඟ තියෙනවා YouTube එකේ තියෙන මේ වීඩියෝ පටයක කියනවා මෙන්න භයානක පුවතක් අද මාධ්‍යම රාත්‍රී සිට දිවයින පුරා ඇඳිරි නීතිය. මෑත කාලේ එහෙම ඇඳිරි නීතියක් පැනෙන්නේ නෑනේ. නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හැරුණු විට ඒ විදිය ඕන තරම් ඔබට හොයා ගන්නට පුළුවන්. ඔය දැන් ඔබතුමාලට ඒ සම්බන්ධයෙන් කියවීමක් තියෙනවනේ. අග්‍රාමාත්‍යතුමා ගරු අග්‍රාමාත්‍යතුමා ඉල්ලාස් වෙනවා කියන කාරණය සම්බන්ධයෙන් වුණ ප්‍රවෘත්තියම වැරදි. ඔබතුමාලා ඒ කතාව කියනවා. දැන් උනාට ඒ සම්බන්ධයෙන් ගැඹුරු හැදෑරීමකුත් තියෙනවා, අධ්‍යයනයකුත් තියෙනවා. සහ ඒ වෙන හානියත් ඔබතුමාලා දන්නවා. දැන් ප්‍රශ්නයක් තියෙනවා උත්තරයක් හොයන්න ඕනේ. මොකක්ද ඔබතුමාලා හොයන උත්තරේ? ඒක මම මුල්ක වෙලා හොයන උත්තරයක් නැහැ. නමුත් ආණ්ඩුව පැත්තෙන් වරක් අදහසක් ආවා. කැබිනට් මණ්ඩලයේදී තීරණයක් ගත්තා නමක් නැති සමාජ මාධ්‍ය. කවුද කරුත්‍රු පිටුපස්සේ ඉන්නේ කියලා නොදන්න නැති ගරිල්ලා මාධ්‍ය
නියාමනය කරන්න හෝ සමහර විට සම්පූර්ණයෙන් ඒවා ඉවත් කරන්න. මම විශ්වාස කරනවා තදින්ම මේ මාධ්‍ය ශේෂ්ත්‍රයට යම් නියාමනයක් අවශ්‍යයි. ඒක මම කියන්නේ මාධ්‍ය පොලිසියක් කියලා නියාමනයක් අවශ්‍යයි. මන්ද අර මම මුලින් සඳහන් කළ පරිදි මානව සමාජයේ ප්‍රගතියට ඉවහල් කරගත හැකි විශාල විභවතාවක් තිබෙන මේ මාධ්‍ය අවකාශය මානව සමාජයේ අවනතියට අපි දුටුවනේ පසුගිය කාලවල මේ ඊටාම අඩු වයස්වල ගැහැණු දරුවන් පවා අපයෝජනය කිරීම සඳහා මේ මාධ්‍ය අවකාශය භාවිත කරන හැටි ජන කොටස් අතර වෛරය ඇවිලවීම සඳහා ත්‍රස්තවාදයට උදව් දීම සඳහා මේක භාවිත වන හැටි. ඉතින් මේ මාධ්‍ය භාවිතයට නිදැල්ලේ යන්නට ඉඩ නොදිය යුතුයි. ඒ නිවැරදිවම කළමනාකරණය කළ යුතුයි. ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල මෙවැනි දේ පළ වෙනවා නම් ඒ සම්බන්ධයෙන් ගත හැකි නෛතික ක්‍රියාමාර්ග සහ යාන්ත්‍රණයක් තිබෙනවා. නෛතික රාමුවක් තියෙනවා, නියාමනයක් තියෙනවා, ආයතන ස්ථාපිත කරලා තියෙනවා. ඒවැ ස්වයං වාරණයකුත් තියෙනවා, ස්වයං විනයකුත් තිබෙනවා. දැන් ඔබතුමාලා හරි කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවක් වෙලා තියෙනවා යම් ආකාරයක සීමාවක් පනවන්න ඕන කියලා. මම සමහරවිට මැතිතුමනි ඔබතුමාලගේ තියෙන අධ්‍යයනය අනුව සීමාව කොතනද හඳුනාගන්නේ? ඒ ගැන මට උත්තරයක් දෙන්න බෑ. ඒ කැබිනට් තීරණයක් කරගෙන ඒ රජයේ තීරණවරු නෙවෙයි මම මේ අහන්නේ. ඔබතුමා පුරවැසියෙක් විදිහට ප්‍රවීණ මාධ්‍යවේදියෙක් විදිහට මාධ්‍ය ශාස්ත්‍රයේ බහුල අධ්‍යක්ෂකම් තියෙන කෙනෙක් විදිහට අපි කොතන හරි සීමාවක් දාගන්න එපා. ඔව්. ගැටලුවක් තියෙනවනේ උත්තරයක් හොයාගන්න. ඔබතුමා හඳුනා ගන්න සීමාව කොයි විදිහට මාධ්‍යවේදියෙක් විදිහට? දැන් මගේ දැනීම හැටියට සමාජ මාධ්‍ය ඔස්සේ කර්තෘ කෙනෙක් නැතිව සාක්ෂි විරහිතව පදනමක් නැතිව කෙරෙන ප්‍රචාර නතර කිරීම සඳහා යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි. ඒ යාන්ත්‍රණයේ හැඩරුව අන්තර්ගතය තනි මට යෝජනා කරන්න බෑ. එය සමහර විට මේ සමාජ මාධ්‍ය ජාලාවලට උදව් කරන Facebook සමාගම Google වගේ ආයතන සමග එකතු වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආණ්ඩුවෙන්ම නීති පැනවීමෙන් වෙන්නට පුළුවන්. එය පුළුල් කතිකාවකින් තමයි තීරණය විය යුත්තේ. නමුත් නිසකවම ඇතුලේ ඔබතුමා කියනවා දැන් ආණ්ඩුව නෛතික රාමුන් නිර්මාණය කිරීම නැත්නම් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීම නැත්නම් ඒවා අවහිර කිරීම. වඩාත් සුදුසුම කියලා ඔබතුමා හිතන්නේ මොකද්ද මාධ්‍යවේදියෙක් විදිහට? නීතිමය පරිසරයක් නිර්මාණය කිරීමද? නීතිමය පරිසරය අවශ්‍යයි. දැන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට නීතිමය පරිසරයක් තිබෙනවනේ. නීතිමය රාමුවක් තිබෙනවා. ඇතැම්දී ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල පාලන කළ යුතුයි කියන එක. ඊළඟට ඒවැ ස්වයං මේ වාරණයක් තියෙනවා. සමාජ සම්මුතියක් තිබෙනවා. මේ දේ කළ යුතුයි, මේ දේ නොකළ යුතුයි කියලා. ඒ සෑම ආකාරයකම මෙවලක්ම භාවිත කළ යුතුයි. සමාජ මාධ්‍ය තුරන් කිරීමට නොව අවභාවිතය නතර කිරීම සඳහා. එහෙම නැතිවොත් ඒ සමාජයට බරපතල ව්‍යසනයක් දැනටමත් වෙලා තියෙනවා, වෙමින් තියෙනවා. ඉදිරි කාලයට අනිවාර්යයෙන්ම මේ යන ගමන අනුව එය විනාශකාරී අවසානයකින් තමයි කෙළවර විය හැක්කේ. මේ වෙහි පාලනයක් ඇති කළ යුතුයි. නමුත් ඒ පාලනය කරන නියාමන යාන්ත්‍රණයේ හැඩරුව අඬුබඩු දැතිරෝධ මොන ආකාරද කියන එක රජය මාධ්‍ය ආයතන මේ ශාස්ත්‍රීය විශේෂඥ දැනුමක් ඇති අය ආගමික නායකයෝ මේ සියලු දෙනාගේ අදහස් වල සංකලනයකින් තමයි ඒ සකස් විය යුත්තේ. කෙසේ වුවත් සමාජ මාධ්‍යවල මුළුමනින්ම අහෝසි කරන එහි අදහස් සුවමාරුවට sannivedanayට තිබෙන ඉඩකඩ නැති කරන ක්‍රමයකට නොයා යුතුයි. මන්ද මේ ඊටාම පුළුල් අවකාශයක් නිර්මාණය කර තිබෙන නිසා. රාජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදිහට ඔබතුමාලට හිතනවාද සමහරලාට රජයට අලුත් ප්‍රශ්න නිර්මාණය වෙන්නේ? රාජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදිහට ඔබතුමාට සමහරලාට නිවේදන නිකුත් කරන්න වෙන්නේ. උත්තර හොයන්න වෙලා තියෙන්නේ සමාජ මාධ්‍යින්ද කියලා. සමාජ මාධ්‍ය නිසාම නොවේ. එතනින් නෙවෙයි ඒව උපදින්නේ. සමාජ මාධ්‍ය භාවිත කරනවා. මම ඒකයි ආරම්භයේදී කිව්වේ සමහරවිට කියන්නේ සමාජ මාධ්‍යෙන් තමයි එළියට එන්නේ එතනින්. එළියට එන්නේ එතනින් වුණාට ඒවා නිර්මාණය කරන සැලසුම් කරන්නේ වෙනත් තැන් වලින්. මේක ඒක පළල් දේශපාලන කාරණයක්. මේ වත්මන් රජය බලයට පැමිණි මොහොතේ සිටම එය පෙරලා දැමීමේ දැනුවත් සැලැස්ම ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. 2015
පරාජය වුණු ආණ්ඩුවේ අඩුපාඩු රසක් තිබුණු අතර ඒ රජය ඉටු කළ කාර්යභාරයක් තිබෙනවා අසමසම විශිෂ්ට ගණේ. ඒ සියල්ල යටපත් කරලා ඒ ආණ්ඩුව පරාජය කරන තැනට ඒ රජයේ තිබුණු අඩුපාඩු ප්‍රයෝජන ගැනීම සඳහා සැලසුම් කළ යාන්ත්‍රණය ක්‍රියාත්මක වුණේ සමාජ මාධ්‍ය භාවිතයේ අද තරම් පළල නොතිබුණත් එක්තරා ප්‍රමාණයකට. අද වන විට ඒ භාවිතය ඊටම තීව්‍ර වෙලා උත්සන්න වෙලා තිබෙනවා. සමාජ මාධ්‍ය වලින් එළියට එන්නේ ආණ්ඩුව වෙනස් කිරීමේ ව්‍යාපෘතිය. මම ඒකට කියන්නේ රෙජීම් චේන්ජ් ප්‍රොජෙක්ට් එකේ සැලසුම්. මෙතන ආණ්ඩුව වෙනස් කිරීමේ ව්‍යාපෘතිය පාලනය කිරීම නොවේ කළ යුතු වෙන්නේ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අයිතියක්නේ. නමුත් ඒ නාමයෙන් කෙරෙන ජනතාව බියගැන්වීම සහ මුළුමනින්ම අසත්‍ය වූ තොරතුරු ප්‍රචාරය කර හැරීම නතර කිරීම. මේ වෙනකොට ඔබතුමාලා මේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විදිහට යම් යෝජනාවක් කරලා තියෙනවද? ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ඒ නොවේ. නෑ යම් තැනකදී ප්‍රවේශයන් හඳුනා ගන්නත් තියෙනවානේ. යම් ගැටලුවක් තියෙනවා නම් දැන් ඔබතුමාලත් එක් පැත්තකින් ඔබතුමාලටත් මේ සම්බන්ධයෙන් වගකීමක් තියෙනවානේ. ඔබතුමාලට මේ සම්බන්ධයෙන් කොතරකදී හරි මැදිහත් වීමක් සිද්ධ වෙන කරන්න වෙලා තියෙනවා. මොකද ඔය පාර්ලිමේන්තුවත් යම් තැනක ප්‍රවෘත්තින් විදිහට පළ වෙන්නේ. ඒකෝර ඔබතුමාලටත් වගකීම නිදහස් වෙන්න බෑනේ මොහොන් සපරණක මහත්තයා. නමුත් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එහෙම සැලැස්මක් දැනට සම්පාදනය කරලා නැහැ. ඒක එන්න ඕන රජයෙන් ආවම ඒකෙදී දෙපාර්තමේන්තුව හවුල් කරගන්න ප්‍රමාණයට දායක වෙන්න පිළිවන්. මේ සම්බන්ධයෙන් මේ වෙනකොට ප්‍රවේශයක් හරි සාකච්ඡාවක් හරි වෙලා නැහැ. ඒ සම්බන්ධයෙන් අවශ්‍යතාවයක් හැබැයි තියෙනවා. අවශ්‍යතාවක් තියෙනවා. ඒක තමයි දැන් අපි පැහැදිලි කරන්නේ. පැහැදිලිම අවශ්‍යතාවක් තියෙනවා. ඒ අවශ්‍යතාවය තුළ සමහර වෙලාවට අර මම මුලිනුත් ඔබතුමාගෙන් අහුවා මීට කලින් සමහරලාට ප්‍රශ්න නිර්මාණය කරන සමාජ මාධ්‍ය. සමහර වෙලාවට උත්තර හොයන්න වෙලා තියෙන සමාජ මාධ්‍ය ප්‍රශ්න නිර්මාණය කරන්නේ ඕන නෙවෙයි. නිර්මාණය කරන ප්‍රශ්න එළියට ගෙනියන්නේ ඒ අය. ඔව් දැන් මේ සඳහා මුදල් ගෙවලා බැටුප් දීලා නූතන නවීනතම යන්ත්‍ර උපකරණ ලැප්ටොප් ස්මාර්ට්ෆෝන් දීලා සංවිධානය කරපු කණ්ඩායම් රාශියක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. දැන් රජයේ යම් ප්‍රවෘත්තියක් පළ වෙයි මොහොතක් යනකොට අපි තු පැය පැයක් ඇතුළත ඒ විවේචනය කරන බරපතල මේ සමාජ මාධ්‍ය සටහන් 100 ගණනක් දකින්නට පිළිවන්. කොහොමද මේ තරම් ඉක්මනින් ප්‍රතික්‍රියා දක්වන යාන්ත්‍රණයක් කොහොමද තියෙන්නේ? ඒක සැලසුම් කළ ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. ඒකට සහාය වෙන යම් යම් පුජ්‍යලයොත් ඉන්නවා. නමුත් මෙතන සංවිධානාත්මක කැම්පේන් එක ව්‍යාපෘතියක් තිබෙනවා. ඒ ව්‍යාපෘතිය ඒොන්ට ඊටම වාසිසහගත වුණා පසුගිය කාලේ ඇතිවෙච්ච ආර්ථිකයේ බිඳ වැටීම ආර්ථික පසුබැසීම කොරෝනා වසංගතය කොයිතරම් උත්සාහයක් ගත්තද කොරෝනා සඳහා එන්නත් ගෙන එන විට ඒ වැඩසටහන කප්පාදු කරන්න හිතන්න දසුන් එක අවධියකදී අපේ රටේ ජනතාව අතර මතයක් දුන්නා ෆයිසර් තමයි හොඳම එන්නත. එනිසා ෆයිසර් එනකන් එන්නත් යන්න එපා. සයිනෝෆාර්ම් ඇස්ට්‍රාසෙනිකා එපා. ෆයිසර් ඇවිල්ලා දෙන්න ගත්තාම මොකද වෙන්නේ? ෆයිසර් නිසා අතුරු ආබාධ එනවා, ලිංගික බෙලහීනතාව ඇති වෙනවා, මරණය පවා සිද්ධ වෙනවා. මේ සැලැස්ම. ඒ සැලැස්ම එළියට යනවා, ප්‍රචලිත කරනවා සමාජ මාධ්‍ය භාවිත කිරීම. ඒකට සමාජ මාධ්‍යයට නෙමෙයි දඬුවම් කළ යුත්තේ ඒ නැත්නම් පණිවිඩය ගෙන ආපු එක්කෙනාට නොවේන්නේ. ඒක නිර්මාණය කරපු එක්කෙනාට වරද කරපු කෙනාට දඬුවම් කරන්නට ඕන. ඒ දඬුවම් කිරීම සඳහා තමයි ඒ පාලනය කිරීමට තමයි නියාමනයක් අවශ්‍ය. ඔව් දැන් ඒක පිළිබඳව ඔබතුමාලට දීර්ඝකාලීන හැදෑරීමකුත් තියෙනවා. දැන් ඔය කියන විදිහට ඔබතුමාලා ඒ ගැඹුරු අධ්‍යයනයකුත් තියෙනවා. හැබැයි අපි තාම කියලා ඒ වෙනුවෙන් නියාමනයක් අවශ්‍යයි කියලා. අපි තාම ඉන්නේ පටන් ගත්ත තැන. හැබැයි ප්‍රශ්න උඩ දුවලා තියෙනවා. මේක සමහරලාට ඊට පස්සේ ආපහු දැන් 2015 ආණ්ඩුව පෙරලෙන්න සමහර වෙලාවට දැන් ඔබතුමාලාමත් කියනවානේ ආණ්ඩුවේ පාර්ශවයත් කියනවා සමාජ මාධ්‍ය ප්‍රබලව බලපෑවා කියලා. මේ ආණ්ඩුවේ ගමන් මගත් තව අවුරුදු 3කින් නිමා වෙන්න ඔය කියන සමාජ මාධ්‍යම් බලපෑවොත් ඊට පස්සේ ඔබතුමාලා සමහරවල් අවුරුදු 4කින් පස්සේ කියයි මේ බොරු දේවල් දාලා තමයි මේ සමාජ මාධ්‍ය මේ ආණ්ඩුව පෙරළුවේ කියලා. ජනතාවාදී ගමනක් ගියේ හැබැයි ඒක වෙනස් කළේ මේ සමාජ මාධ්‍ය බොරු කියලා. හැබැයි එතන ගිහිල්ලා තව අවුරුදු 4කින් උත්තර දිනනවට වැඩිය
දැම්ම ඒ වගේ දසුන් ප්‍රවේශයක් මගේ ගැනීම කතාවේදී මම එහෙම ඒකමානී මතයක හිටියේ නෑ. මේ මෙතන මේ පැත්තේ සියල්ල හරි, මෙතන කිසිදු වරදක් නෑ. අර පැත්ත තමයි අපි සිදුවෙමින් තිබෙන දේ අපි දන්න ප්‍රමාණයට සමබරව අපි පැහැදිලි කරේ. මම විශ්වාස කරන විදිහට අර ලෝකයේ අධිපති රටවලට අවනත වන මේ රටේ ආර්ථිකය ලෝකයේ අතිරික්ත ප්‍රාග්ධනයට කොල්ලකා ගැනීම සඳහා ඉඩ සැලසෙන මාදිලියකට වඩා ඊට වෙනස් මාදිලියක් යහපත්. මම ඒක ආරම්භදම කිව්වේ මට මගේ ආර්ථික දැක්මක් සමාජ දැක්මක් තියෙනවා. ඒ මුළුමනින්ම මේ ආණ්ඩුවේ ආර්ථික දැක්ම සමග සමපාත වෙන්නේ නැහැ කියලා. නමුත් මේ තියෙන ඓතිහාසික මොහොතදී අපිට තෝරා ගැනීමට තියෙන්නේ මේ නම් ඊළඟ කාරණය තමයි හොඳයි මේ ප්‍රයත්නය අසාර්ථක වුවොත් ඊළඟට සිදුවිය හැකි කුමක්ද? කුමන බලවේගයක්ද මේ රටේ පාලනය අතට ගන්නවා ඇත්තේ? මම විශ්වාස කරන විදිහට මේ හැමෝම එකඟ වෙන්නේ 1977 දී අපට වැරදීමක් වුණා. ඒ වැරදීමේ තවමත් වන්දි ගෙවමින් සිටිනවා. 2015 දී එවැනි ඒ හා සමාන දෙයක් වුණා. දැන් මේ තිබෙන අඩුපාඩු ප්‍රයෝජනයට ගනිමින් ඒ වැරද නැවත සිදු වුවොත් මම විශ්වාස කරන්නේ මේ රට නැවත ආපසු හැරවිය නොහැකි තැනකට ගමන් කරනු ඇති බව. මට ඒකට එකතු කිරීමක් කරන්න දැනට අනික් පිළේ විපක්ෂයේ ඉන්න ප්‍රබලයෙක් නිතර කියනවා මට අවුරුදු 5ක් මදි 25ක් ඕන කියලා. මුවන් සමරනායක මහත්තයා දැන් සමහර වෙලාවට අනෙක් පැත්තෙන් 77 පරිවර්තනය සිද්ධ වෙන්න සමගි පෙරමුණු ආණ්ඩුව බින දාන්න එතන හේතුපාදක වෙච්ච දේශපාලන විචල්යන් තියෙනවා. රාශියක් තියෙනවා. ඒ නිසා තමයි 6න් 5ක ඓතිහාසික බලයක් ජයජයවර්ධන මහත්තයාගේ ආණ්ඩුවට දෙන්නේ. ඒ ලබාගත් 6න් 5ක බලයේ ආශිර්වාදයෙන් තමයි ඔය 77 ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්නේ. හැබැයි ඒකට ජනතාව අත් දෙක මුස්සලා එකඟතාවය පළ කරනවා. එතනින් මෙපිට ආණ්ඩු මාරු වීම දීර්ඝ කාලෙම සිද්ධ වුණානේ. 2015 ඔබතුමා ලෝක කියන කාරණේ තුලත් ආර්ථික වර්ධන වේගය 7.3කට ගිහිලා තියෙද්දිත් ඒ ආණ්ඩුව පරාජය කරනවානේ. ඊට පස්සේ යලි අවුරුදු 5කින් බලය ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ලබා දෙනවානේ. දැන් ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සෞභාග්‍ය දක්ව ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතාව ළඟට අරගෙන ගිහිල්ලා ජනතාව ඡන්ද දෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවලාද කියන කාරණේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. කෘෂිකර්ම ප්‍රතිපත්තිය මහ පොළොවේ ක්‍රියාත්මක කරන්න ගිහුවාම බොහෝ දෙනෙක් ප්‍රතිපත්තියට 69 ලක්ෂයක් ඡන්ද දුන්නාට 69 ලක්ෂයෙන්ම ඉන්නවා අරගත්ත කෘෂිකර්ම ප්‍රතිපත්තියට යම් ආකාරයක විවේචනයක් ඉදිරිපත් කරන. මගේ ප්‍රශ්නේ මොහොත සමරනායක මහත්තයා ප්‍රතිපත්ති ප්‍රකාශයන් තුලේ ජනතා නායකයන්ට හොඳ දැක්මක් තියලා යහපත් දැක්මක් තියලා තමන්ගේ රටේ පුරවැසියන් නිරෝගීමත් කරන්න ඕන කියන තැනක ඉඳලා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න උත්සාහ ගත්තට මහ පොළොවේ ඉන්න මිනිස්සු ඒක පිළිගන්න සූදානම්ද? ඒ පිළිබඳව කීමක් තියෙන කියලා ඔබතුමා විශ්වාස කරන දාන්නුවට. කිසිම මැතිවරණයකදී ඡන්දය දෙන සියලු දෙනා හෝ බහුතරයවත් ප්‍රතිපත්ති ප්‍රකාශ කියවල නොවේ ඡන්දය ප්‍රකාශ කරන්නේ. ඔවුන් සවන් දෙන ඔවුන් අධ්‍යක්ෂණ දේ බොහෝ වෙලාවට වේදිකාවේ කියන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන දේවල්නේ. නෑ වේදිකාවල නම් ප්‍රතිපත්ති ප්‍රකාශයම නෙවෙයි කියන්නේ බොහෝ විට අපේ රටේ මැතිවරණ වේදිකාවල වැඩි කියවෙන්නේ මේ අවලාද ඇනුම් බැනුම් උපහාස අපහාස. නමුත් මම දකින දේ තමයි බලයට පැමිණියාම ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලනේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ. ඉතින් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී එතන තියෙන්නේ පොතක ලියපු අපේක්ෂාවන් සමූහය. ඒ ක්‍රියාත්මක කිරීම සඳහා විධිමත් සැලැස්මක් යාන්ත්‍රණය වැඩපිළිවෙල අධීරෙන් අධීර කොතනටද යන්නේ කියන සැලැස්මක් තිබෙන්නට ඕන. එහෙම නැති වුණු අවස්ථාවල වැරදීම් සිද්ධ වෙනවා. ඒක තමයි මම ආරම්භයේදී කිව්වේ බොහෝ ඒකට අර්ථකථන දුන්නට මේ සමහර ජයග්‍රහණ අත් කරගන්නේ වැරදීම් අත්හැරීම් පසුබැසීම් රාශියක් මැද කියලා. එසා සමහර වෙලාවට කෘෂිකර්ම ප්‍රතිපත්තිය ඇතුළත වැරදීමක් සිදු වුණු බව මම විශ්වාස කරන්නේ. ඒකේ මූලික දෘෂ්ටිය නෙමෙයි තිබුණු ප්‍රශ්නය. ක්‍රියාත්මක කිරීමේදී ඇතිවෙච්ච බරපතල බාධක ඇති වෙන්න හැකි බරපතල බාධක ගැන අධ්‍යයනයක් තිබුණේ නැහැ. මෙතනින් පටන් ගන්නවා මෙතනට යනවා කියලා විධිමත් සැලැස්මක් තිබුණේ නැහැ. දැන් එහෙම නැති වෙන්න හේතුවක් තියනවද කියන කාරණා සම්බන්ධයෙන් විවේචනයක් වෙන එක කාරණාවක් විතරයි කෘෂිකර්ම ප්‍රතිපත්තිය. ඉතින් මෙතන ආපුවාම සමහර ආණ්ඩුවේ තියෙන ගැටලු නිර්මාණය වීම අපි හිතමු ගෑස් සම්බන්ධයෙන් තියෙන කතාව.
ඊට පස්සේ සමහර පක්ෂ අතර තියෙන නොහොඳ නෝක්කාඩු තත්ත්වයන් නිර්මාණය වීම කියන කාර්යය තුළේ සමහර වෙලාවට ආණ්ඩුව ගැටුම් කළමනාකරණය කර ගැනීම ප්‍රශ්න වලට උත්තර හොයන්න දරන උත්සාහය තුළ සමහරලාට ප්‍රමාදයක් දකිනවා. ඒ ප්‍රමාදයේ සමහරලාට නැහැ කියලා හිතෙන්න තිබුණා ඔබතුමත් මැතිවරණ වේදිකාවේ මතය වෙනස් කිරීම වෙනුවෙන් ඔබතුමා කතා කරලා තියෙනවා රැස්වීම 60ක 70ක. එතකොට ඔබතුමාලා දුන්න පොරොන්දුවක් තියෙනවා. ඔබතුමාලා කියපු කතාවක් තියෙනවා. ඊට කලින් තිබුණු ආණ්ඩුවේ යහපාලන ආණ්ඩුවේ භාවිතාවේ තිබ්බ දුර්වලතාව තමයි ඔබතුමාලා මහජනතාව ඉස්සරහ කියලා කිව්වේ. මෙහෙම වෙන්නේ නැහැ වියත්මගේ ඉන්නවා බුද්ධිමත්තු ඉන්නවා මේ හැම එකකම අපි පූර්ව සාකච්ඡාවක් තියෙනවා ඊට පස්සේ අධ්‍යයනයක් තියෙනවා ඊට පස්සේ නිගමනයන් තුල ඇවිල්ලා හොඳම දේ තමයි ජනතාව ඉස්සරහ සිද්ධ කරන්න කියන කාර්ය සම්බන්ධයෙන් තිබුණානේ සිස්ටම් එකක් තිබුණානේ දැන් ඒ සිස්ටම් එකක් නැද්ද මම නම් මගේ කතාවලදී හොඳම දේ තමයි ක්‍රියාත්මක කරන්න කියන අදහසක් පළ කළේ නැහැ මම පැහැදිලි කරේ ඒ අනුගමනය කරමින් තිබුණු ආර්ථික සමාජ විදේශ ප්‍රතිපත්තිවල අනර්ථකාරී බව. ඒ වෙනස් කළ යුතුයි කියන මතය. ඉතින් ඒකට සහාය දුන් පමණින් එය බලය ගත් පිරිස අතේ තමයි ඉතිරි ක්‍රියාත්මක පාර්ශවය තිබෙන්නේ. එය සාර්ථක කර ගැනීමේදී ඒ බලය ගත්ත පෙරමුණ තමන් ඇතුලේ ස්වයං විවේචනයක් කරමින් බාහිරව එක පෙරමුණක ක්‍රියා කිරීම අවශ්‍ය වෙනවා එසේ නැති වූ විට ඇතිවන විවර ඇතුළට රිංගන්නේ සතුරු බලවේග. ඔබතුමා දුන්න උත්තරෙන් ඔබතුමා ඇඟ බේර ගන්න හදනවා වගේ කියලා මට දැනෙනවා. ඔබතුමා රැස්වීම 60 70 කතා කරානේ මේ මොහොන් සමරනායක මැතිතුමා. ඒ තුල 69 ලක්ෂයට ඡන්ද දෙන්න ඔබතුමා අඩුම ගානේ 10000ක් හරි මතය වෙනස් කරමින් මේ පැත්තට අරගෙන ආවනේ. ඔබතුමා දුන්න සහ ඔබතුමාලගේ වියත්තු කතා කරපු කතාවල ඇතුලේ සිස්ටම් චේන්ජ් එකක් පිළිබඳව කතා කරන්නේ මම ප්‍රශ්න කරන්නේ ඒකයි. ඒ සිස්ටම් චේන්ජ් එක දැන් නැද්ද? කුෂ්කර්ම ප්‍රතිපත්තිය යම් තැනක අසාර්ථක වෙලා තියෙනවා නම් ජනාධිපතිතුමා කියන විදිහට සහාය නොලැබුණා නම් ක්‍රියාත්මක කිරීම තුළ මහ පොළොවේ ක්‍රියාත්මක කිරීම තුළ යම් ආකාරයක සාකච්ඡාවක් ඇති වෙලා යම් ආකාරයක වැඩපිළිවෙලක් නිර්මාණය වෙලා එන ක්‍රමවේදයක් පිළිබඳව කතා කරන්නේ. ඒ ක්‍රමවේදයක් නැද්ද? පසුවිපරමක් නැද්ද දැන්? දැන් මම හිතන්නේ පසුවිපරමක් සිදු වෙමින් තිබෙනවා. මෑතකදී ජනාධිපතිතුමා කළ ප්‍රකාශවල ඒ පසුවිපරමේ ලක්ෂණ ඇතුළත් වෙලා තිබෙනවා. දැන් මේක දසුන් අපි තේරුම් ගන්න ඕන මේක සරල රේඛාවක යන ගමනක් නොවේ. ඒක නිසා තමයි මම නැවතත් කිව්වේ මේ අඩුපාඩු වැරදීම් ඊළඟට දේශීය විදේශීය සාධක ගණනාවක් මැද යන්නේ. ඒක අපි වාදයකින් තොරව පිළිගත යුතු කාරණයක් පසුබැසීම් වැරදීම් අත්හැරීම් සිදු වුණු බව. නමුත් දෘෂ්ටියක් තිබෙනවා. ඒ දෘෂ්ටිය ක්‍රියාත්මක කිරීම සඳහා වූ වැඩපිළිවෙල ශක්තිමත් කළ යුතු තිබෙනවා. ඒතර මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා බලයට පැමිණි කණ්ඩායම ඒක සංධානයක්නේ හවුලක්. ඒ සියලු පාර්ශව එහි අවශ්‍යතාව තේරුම් ගැනීමත් මේ අසාර්ථක වූ ඇතිවන අනිතු ප්‍රතිඵලය තේරුම් ගැනීමත් අවශ්‍ය වෙනවා. දැන් ඔබතුමා කණ්ඩායම් වලට ඒ අවබෝධය නැහැ කියලා මම දකිනවා. මහා සමරණක මත දැන් ඔබතුමා කියන දෘෂ්ටියක් වැඩපිළිවෙලක් කරලා ශක්තිමත් කරලා මහජනතාවගේ ශක්තිමත් කරලා දුන්නා. හරිද? දැන් ඔබතුමාලා තිබ්බ දෘෂ්ටිය, ඔබතුමාලා තිබ්බ වැඩපිළිවෙල මහජනතාව ශක්තිමත් කරලා දුන්න මහජනතාවගේ ධාරිතාවය 69 ලක්ෂයක් ඡන්දෙ දීලා. හැබැයි එතනින් පස්සේ තියෙන ශක්තිය අරගෙන ක්‍රියාත්මක වෙන්නනේ. ඒකට ක්‍රියාත්මක වෙන්න ඕන කණ්ඩායම කරාරිනවද? වගකීම් පහර හැරනවද දැන්? මට එහෙම ෆ්ලැට් නිගමන දෙන්න බෑ. මට එහෙම නෑ ඔබතුමාට හිතෙන විදියට ඔබතුමාට දැනෙන විදියට ඔබතුමාත් ඒකේ සාමාජික මත වෙනස් කිරීමේ ඔබතුමාත් ප්‍රමුඛව කටයුතු නැවතවත් කිව්වා. ඒක විතර නෙමෙයි. ඔබ ඒක මන් දන්නේ කොයිතරම් දුරට ග්‍රහණය කරගත්තද? මම කිව්වා මේ පෙරමුණේ සිටින පිරිස් වෙන වෙනම කැරකෙන දැතිරෝධ විදිහට ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ කියලා. එහෙම අවස්ථා ඒවා තමයි අර වැරදීම් අත්හැරීම් වලට හේතු වන්නේ. ඉතින් ඒවා නිවැරදි කර ගැනීමේ අවශ්‍යතාව තිබෙනවා. ඒක මේ තනි පුද්ගලයෙකුට කළ හැකි නිවැරදි කිරීමක් නොවේ. නෑ ඒක තමයි. දැන් ඔබතුමා ඔය කියන කාරණේ කලින් ඔබතුමා කිව්වා වෙනස් විදිහකට කරගුණොත් මමත් ඔබතුමාට කිව්වා ඔරලෝසු ගුණත් වෙනස් විදිහට කරගුණොත් හරි වෙලාව බලා ගන්න බෑනේ. දැන් දැතිරෝධි වෙන වෙනම කරගෙනවා නම් ඒක ජනතාවගේ ප්‍රශ්නයකුත් නෙවෙයි. ඔබතුමාට පේනවද දැතිරෝග වෙන වෙනම කරගෙනවා නම් ඒක හරි ක්‍රමයකට කරකවා ගන්න?
ඔව් ඒ තමයි කළ යුතු මාවතකට තිබෙන්නේ. එන- කළ යුතුව කළ යුතුව තිබෙන්නේ. දැන් තිබෙන්නේ. මම මහජනතාවක් දැන් ඔබ කියලා දන්නවා මම ප්‍රතිපත්ති සම්පාදකයෙක් හෝ තීරකයෙක් ක්‍රියාත්මක කරන්නේ නෙමෙයි. මම මතයක් පළ කරන්නේ. ඒ මතය තමයි ඡන්ද ව්‍යාපාරෙදිත් පළ කළේ. එහෙම ප්‍රවේශයකට එයි කියලා ඔබතුමාට විශ්වාසයක් අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන් දැන් මේ කොරෝනා සතුටුදායක ලෙස පාලනය වුවහොත් අපේ සාම්ප්‍රදායික විනිමය ආදායම් මාර්ගවල කඩාවැටීම මඟහැරෙන්න පුළුවන්. එහි ප්‍රසාරණයක් ඇති වෙන්න පුළුවන්. අපිටම 2022 වර්ෂයේදී ප්‍රමාණවත් යම් ප්‍රමාණයක සංචාරක සංඛ්‍යාව ඇඟලුම් කර්මාන්තයේ නැවත පිබිදීමක් විදේශවලින් ලැබෙන ප්‍රේෂණවල වර්ධනයක් ඇති වුණොත් මේ තියෙන දුෂ්කර අවධියට සහනයක් ලැබෙන්න පුළුවන්. ඒ සහනය ඇතුලේ අපි මේ පළ කරන අපි විශ්වාස කරන අදහස් වලට අනුගතව මේ යාන්ත්‍රණය එකට වැඩ කරන තැනකට ආවොත් අපේක්ෂිත අරමුණු කරා යම් ප්‍රමාණයකට ළඟා වෙන්න පුළුවන්. අර දැතිරෝධ වෙන වෙනම කරගෙනවා කියලා ඔබතුමා අර්ථ ගන්න උත්සාහ කරන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය, ඊට පස්සේ රාජ්‍ය නිලධාරීන්ගේ යාන්ත්‍රණය මේ අංශ ටික වෙන වෙනම කරගෙනවා කියලාද? මම හිතන්නේ දසන් මම දන්නේ ඇයි ඒ ප්‍රශ්නේ නැවත අහන්නේ කියලා මම ආරම්භයේදීම කිව්වා ඒකාබද්ධ යාන්ත්‍රණයකින් මෙහෙවෙන්නේ නැහැ අර දැක්ම ක්‍රියාත්මක කිරීමේදී කියන. ඒක තමයි මට නැවතත් දෙන්න තියෙන්නේ. ඒක තමයි මට පැහැදිලි කරගන්න ඒතර ගැටලුව තියෙන්නේ. අමාත්‍යාංශ මට්ටමෙන්ද රාජ්‍ය නිලධාරී වෙනම ක්‍රියාත්මක වෙනවද? එහෙම ඒකාබද්ධ යාන්ත්‍රණයක් නැත්නම් ඒක යාන්ත්‍රණයේ කොටස්කරුවන් විතු සෑම පාර්ශ්වයකටම මේක අදාළ වෙනවා. ඔබතුමා හරි පරිස්සමෙන් උත්තර දෙන්නේ. මහා සමරනායක මහත්තයා අපි එතන මෙහාට යමු. සමහර වෙලාවට මේ අපි 2019 මහජනතාව ඉස්සරහට ගිහිල්ලා කිව්වේ බොහෝ දෙනෙක් කිව්වේ සහ ඔබතුමාලත් කිව්වේ මේ තමයි අන්තිම අවස්ථාව. රට හරි මගකට ගන්න, ආර්ථික පුරාජීවය කරගන්න, දේශීය ආර්ථිකය ශක්තිමත් කරගන්න. ඊට පස්සේ අපිටම අනන්‍ය ඔබතුමා පෙරත් සඳහන් කරපු ආර්ථික ක්‍රමවේදයක් ගොඩනගා ගන්න කියලා. දැන් අවුරුදු 2ක් ගියාට අපි ආපස්සට හැරලා බැලුවොත් ප්‍රතිපත්ති ප්‍රකාශයේ දීලා තියෙන පොරොන්දු ටිකෙන් ඔබතුමා ජනපති ආලෝචනය ඇතුලේ කරන විමර්ශනයත් එක්ක කොච්චර ප්‍රමාණික ප්‍රගතියක් මේ වෙනකොට කරගෙන තියෙනවද? එහෙම 100ට ගණනක් හෝ සංඛ්‍යාවක් මට සඳහන් කරන්න බෑ. එහෙම හදිසියේ අනිත් එක ඒක ගණන් බලන ගණිතමය සූත්‍රයකුත් නැහැනේ දසුන්. අපිට මට කියන්නට පුළුවන් දේ ප්‍රගතිය මූලිකව කරුණු 10ක් සම්බන්ධයෙන් අවධානය යොමු කළානේ. ඔව්. මේ ජනතාව හමුවේ තැබූ පොරොන්දු ක්‍රියාත්මක කිරීම සඳහා වූ ප්‍රයත්නයක් ගත්තා. ඒ ප්‍රයත්නයේ ඇතැම් ප්‍රතිඵල තියෙනවා. මට ඒක ඉලක්කම් වලින් මෙච්චරයි 102යි 105යි කියලා මේ මොහොතේ එහෙම ගනින්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒ ප්‍රයත්නයෙන් ලැබුණු ප්‍රතිඵලත් කොරෝනා වසංගතයත් ඒ නිසා සමග ඇති වූ ආර්ථික කඩාවැටීමත් ඇතම් තීරණ වල තියෙන සැලසුම් විරහිත ස්වභාවයක් නිසා ඒක වැසී ගියා. දැන් මෙතන අර ජනපති ආලෝචන ග්‍රන්ථයේ මම ලියන පෙරවදන සඳහන් කරන දෙයක් තමයි ඒ කොරෝනා ව්‍යසනයේ දවන්ත සෙවණැල්ලෙන් වැසී ගිය දේ නැවත එළියට ගන්න උත්සාහයක් තමයි මේ ප්‍රකාශනය කියන එක. අද සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යතුමන්ගේ රාජ්‍ය අමාත්‍ය ධූරය අහිමි වෙනවා. ඉතින් සමහර වෙලාවට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට වර්තමාන ආණ්ඩුවට මොහොන් සමරනායක මැතිතුමා මේ රටේ 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ ඒකාබද්ධ ගමනක් වෙනුවෙන්. අර ඔබතුමා කිව්වා වගේම ඒකාබද්ධ යාන්ත්‍රණයක දැති ටික එකට කරකේ කියන අපේක්ෂාවෙන්. ව්‍යවස්ථාපන සංස්කරණය පිළිබඳව මූලිකව සඳහන් කළා තුන්වෙනි ජනරාජ්‍ය ව්‍යවස්ථාවක් අනිවාර්යයෙන්ම ගේනවා කියන කාරණාව සංශෝධන කියන කාරණේ විතර කරලා. හැබැයි මේ වෙනකොට කෙඩුම්පත් කිරීම ආරම්භ කරලා තියෙනවා. මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් වෙන මැදිහත් වීමක් කරනවා. හැබැයි අවසානයේ ඡන්ද විමසන තන්ට එනකොට පාර්ලිමේන්තුව ඔය කියන තුනෙන් දෙකේ බලය තියෙදි කියන කාරණා සම්බන්ධයෙන් මේ වෙලාවේ හාත්පස වෙන සාකච්ඡා සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. අර ඒකාබද්ධ යාන්ත්‍රණයට 69 ලක්ෂයක ජනමතයට දිනවන්න ඡන්දය දුන්නු ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රතිපත්ති වලට මේ දේශපාලන විචල්යන් ඇතුළේ ඉදිරියේදී මොකක් වෙයිද? එහෙම අනාවැකියක් නිශ්චිතව කියන්න මට පුළුවන් කමක් නැහැ. නමුත් අපි දකින ආකාරයට මේ ගමන ගියහොත්
වඩා යහපත් ප්‍රතිඵලයක් අත් කරගන්න පුළුවන්. ඊළඟට මම ඔබට කිව්වා මේක සංධානය. මේ සංධානය ඒකමානීය මතවාදයක එක පිහිටි පිරිස් වලින් නෙමෙයි දේශපාලන දෘෂ්ටි අනුව සකස් වෙලා තියෙන විවිධ කණ්ඩායමින්. දැන් මේට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ වෙන්නේ වෙනමම සන්දර්භයක් ඇතුලේ. ඉතින් ඒ අයට තමන්ගේම වෙනම න්‍යාය පත්‍රයක් තිබෙනවා. ඒ න්‍යාය පත්‍රය අනුව ක්‍රියා කිරීම නිසා ඒ පිරිස් විතර නෙමෙයි තවත් කණ්ඩායම් වලට ඒක තියෙනවා. දැන් මම ඔබට කිව්වා ජනාධිපතිවරයා බලයට පැමිණීමෙන් පස්සේ වෙනත් දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දෙන්න උත්සාහයක් ගත්තා. ඇත්තම සමහර දේ ක්‍රියාත්මක වුණා. නමුත් එවැනි ගමනක් යන්න සූදානම් නැති පිරිසක් ආණ්ඩු පිළිම රාජ්‍ය මේක ඇතුළේම සිටිනවා. ඒ අය පිරිසක් සමග තමයි මේ ගමන යන්න වෙලා තියෙන්නේ. ඒක ඕනම ආණ්ඩුවක් මුහුණ පාන ද්විඝටනයේ මේකේ ද්විත්ව ස්වභාවය මේක. මේ වෙලාවේ මේ විදිහට ඔබතුමාලා විශ්වාසය. එය නොවිය යුතුයි. මොකද එය තේරුම් ගත යුතු දේශපාලන පක්ෂ සහ බලවේග. මන්ද එවැනි ගැටුම්කාරී පිළිවෙතක ප්‍රතිඵලය විය හැක්කේ අතීතයේදී සිදු වැරදි නැවත සිදුවීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කර දෙයි. එහෙම වුණොත් ඔබතුමාට ආයෙ ගිහිල්ලා ජනතාව විශ්වාස කියන්න පුළුවන් වේද? අප ජනතාවට ගිහිල්ලා මට බලය ඉල්ලුවේ නෑ. නෑ මට මේ අපට සිදුවන දේ ගැන මගේ විවරණය කියන්න පුළුවන්. දැන් ඔබතුමා බලය ඉල්ලුවේ නෑ. හැබැයි ඔබතුමා බලයෙන් ලබා ගන්න කණ්ඩායමේ මතය නියෝජනය කරානේ. ඒ මතය අරගෙන ගිහලා ඒ පොරොන්දු ටික ඔබතුමාලා කිව්වනේ. මේ පිරිස බලයට පැමිණීම සඳහා ජනතාව ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ ඇයි කියන එක තමයි අපි පැහැදිලි කරන්නේ. මම මේක අර පොරොන්දු ටික තිබ්බනේ මේ මොහන් සමරනායක මහත්තයා. ඇයි කියලා කියන ප්‍රශ්නය ඇතුලේ ඡන්ද දෙන්න කියලා අපෝ ඇයි කියලා මම ඇහුවාම ඔබතුමාට හේතු ටිකක් කිව්වනේ. ඒ හේතු ටික තමයි ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ. ඒ ඔබතුමාට දැන් මේ කණ්ඩායමට ඡන්දය රන් දීලා ඒ හේතු ටිකට උත්තර හොයන්න නැතුව ආයෙ ගිහලා කියන්න පුළුවන්. මට සිදුවෙමින් තිබෙන දේ ගැන මගේ දැක්ම අනුව දෘෂ්ටිය අනුව මතයක් පළ කරන්න විවරණයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබතුමා අපි හිතමු මත වෙනස් පළ කරන මතය ඒ අදහස යථාර්ථයක් නොවෙන්න පුළුවන්නේ. ඒක ඕනම දෙයකදී සිද්ධ වෙන දෙන්නේ. ආගම් වලට වුණත් ප්‍රකාශ තමන් දේශනා කරපු දේ සමාජයේ එහෙමම වෙන්නේ නැහනේ. ඉතින් ඒක නොවෙනවා නම් ඒකට බලපාන වෙනම සාධක තියෙනවා. ඒක වෙනම අඳුනගත යුතුයි දෙයක්. මහා සමරනායක මහත්තයා මගේ ඊළඟ ප්‍රශ්නය. දැන් ඔබතුමාලා දැන් මේ මම කලින් කතා කරපු කාරණාව මතයක් අරගෙන ඔබතුමාලා ගියා ජනතාව ළඟට. හරි. දැන් ඊට පස්සේ ඒ ජනතාව මේ මතයට ප්‍රතිපත්ති ප්‍රකාශයට ඡන්දය දුන්නා. එනිසා ඔබතුමාලා ආණ්ඩුවේ මතය නියෝජනය කරන කණ්ඩායමක් විතර තමයි ජනතාව ළඟට ගියේ. පෙරලා ජනතාව ප්‍රශ්න කරන ඔබතුමාලාගෙන් ඔබතුමාලා කියපු දේවල් තාම අපිට උනේ නැහැනේ කියලා. එහෙම කිව්වොත් ඔබතුමාලාට ආණ්ඩුව කරන පාර්ශවයට ඒ ජනතාවගෙන් එන මතය අරගෙන යන්න මේ වෙලාවේ වැඩපිළිවෙලක් තියනවාද? ඔබතුමා විතරක් නෙවෙයි. කණ්ඩායම් ගණනාවක් ගියාම ජනතාව ළඟට මේ මතය වෙනස් කරන්න. එහෙම ආණ්ඩුවේ ඒ මතය ගන්න මේ වෙලාවේ වැඩපිළිවෙලක් තියනවාද? මේ මතය ජනතාව ළඟට අරන් යන්න කටයුතු කළා වගේ. මම හිතනවා දසුන් ඔබේ ප්‍රශ්නය අසාධාරණයි. මම අසාධාරණයි මම ජනතාව පැත්තෙන් විමසීමක් මම පුජ්‍යලයක් වශයෙන් මෙතනට ඒක නිසා තමයි මම ඔබට ආරම්භයේදීම කිව්වේ මම මේ සංවාදයට සහභාගී වෙන්නේ ඇයි කියන එක. ඒක මුළුමනින් අමතක කළා තමයි ඔබ ප්‍රශ්න අහන්නේ. අනිත් අය වෙනුවෙන් මට පෙනී සිටින්න පුළුවන් කමක් නැහැ. නෑ අනිත් අය සම්බන්ධයෙන් නෙවෙයි මහා සමරනායක මහත්තයා මම මේ අහන්නේ. ඒක තමයි අහන්නේ. නෑ ඔබතුමා සම්බන්ධයෙන් මම අහන්නේ. මගේ සම්බන්ධයෙන් ඒ කියන්නේ ඔබතුමා දැන් ඔබතුමා රාජ්‍යයේ 60ක විතර සාකච්ඡා කළා. ජනතාවට ආණ්ඩුවේ මතේ මේ තියෙන තත්ත්ව වෙනස් විය යුත්තේ ඇයි කියන කාරණේ සම්බන්ධයෙන් ජනතාවට ඔබතුමාලා කියලා හේතුපාදක දැක්වුවා. ඊට පස්සේ මම හිටියා කියලා හිතන්නකෝ. මම ඔබතුමාගෙන් අහනවා දැන් ඔබතුමාලා එදා කිව්වා මෙන්න මේ තත්ත්වෙ මෙහෙමයි මේක වෙනස් කරන්න ඕන කියලා. මම ඔබතුමාගෙන් අහනවා කො වෙනස් කළාද? කො වෙනස් කරන්නේ නැහැ කියලා මම ඔබතුමාට ඊට පස්සේ මම ඔබතුමා ඊට පස්සේ මම අහන්නේ මම ඒ ෆීඩ්බැක් එක ඔබතුමාට දුන්නාට පස්සේ මේ වෙලාවේ ඔබතුමාලා මතේ ජයග්‍රහණය කරලා බලය අරන් දුණු කණ්ඩායමක් ඉන්නවනේ. ඔබතුමාලට මේ මතය ජනතාවගෙන් එන ෆීඩ්බැක් එක ඒ කණ්ඩායමට කියන්න වැඩපිළිවෙලක් මේ වෙලාවේ තියනවාද? ඔබතුමාලා මතයන් විමසනවාද කියලා මම ඔබතුමාගෙන් විමසන්නේ. ඔව්. ඒ ප්‍රශ්නයට මම ඔබට කිව්වා මම මෙතන මේ වැඩසටහනට සහභාගී වෙන පදනම. ඒ පදනමේ ඔබ තේරුම් ගත්තා නම් දසුන් ඔය ප්‍රශ්නේ නැවත නැවත අහන්නේ. ඔබ දැන් මතු කරන කරුණු වලට මම ආරම්භයේ සිටම උත්තර දීලා තිබෙද්දි තමයි එකම ප්‍රශ්නේ ඔබ නැවත නැවත අහන්නේ. මම ඔබට ආරම්භයේදීම කිව්වා මේ
අපට සහයෝගය දිය හැකි වැඩපිළිවෙලක් සහිතව මේ ආණ්ඩුව බලයට එනවා. ඒ බලයට ගෙනීම සඳහා අපි ජනතාව හමුවේ කරුණු පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කිරීම අනුව තමයි මේ බලය ලැබෙන්නේ. ඉන් ඔබට ගිහිල්ලා රජයක හෝ ඇමතිවරුන් හෝ කරන සෑම දෙයකටම මගෙන් ප්‍රශ්න අහනවා නම් මම හිතන්නේ ඒක අසාධාරණ විමසීමක් කියලා. එතෙන්න මම යන්නේ මොහන් සමරනායක මහත්තයා. මම එතන ආණ්ඩුව කරන කාර්ය සම්බන්ධයෙන් ඔබතුමාගේ ලොකුම ගැටලුව තමයි මම ආරම්භයේ සිටම පැහැදිලි කරන දේ අමතක කළා ඔබ මගෙන් ප්‍රශ්න නෑ ආණ්ඩුවේ කරන කාර්යභාරයෙන් හෝ ඔබතුමා අර මුලින්ම සඳහන් කරපු කාර්ය සම්බන්ධයෙන් මම අමතක කිරීමක් නෙමෙයි මම මේ කරන්නේ. ඔබතුමාලා මතයක් අරන් යන ජනතාව. ඔව් දැන් මගේ පැහැදිලි කිරීමේදී මම කිව්වනේ ඒ අපි ගෙන ගිය මතය ක්‍රියාත්මක කිරීමේ පියවර රාශියක් ගත්තා. ඇතැම් ඒවා යම් තරමකට දුරට ගියා. තවත් කරුණු අපේක්ෂා කළ දේවල් සැලසුම්ක් නොතිබීම නිසා පසුබැසීම් ඇති වුණා. ඊළඟට තවත් බොහෝ දේ කොරෝනා වසංගතයත් ඒ සමග ඇති වූ ආර්ථික අර්බුදයත් ඒ අර්බුදය ප්‍රයෝජනයට ගනිමින් ක්‍රියාත්මක වූ දැවන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් නිසා අඩාල වී ගියා කියන එක. මේක තමයි මට තවදුරටත් ප්‍රශ්න ඇහුවත් උත්තරයක් වශයෙන් කියන්නට තියෙන්නේ. දැන් ඊළඟට මම පැහැදිලි කරා මේ තත්ත්වයේ සමනය වීමේ ලක්ෂණ තියෙනවා. මට නම් අද කියන්න බෑ මොකද කොරෝනා වෛරසයේ ස්වභාවය තමයි තවත් විකෘතිතා ඇති වූ මියුටේෂන්ස් ඇති. දැන් මේ ඊයේ පෙරේදා ඊශ්‍රායලයෙන් තවත් ප්‍රභේදයක් හමු වෙලා තියෙනවා. දැන් එවැනි ප්‍රභේදයක් දැන් අප්‍රිකාවෙන් ආවේ ඔමික්‍රෝන්. ඊට සමාන ප්‍රභේදයක් හමු වී තිබෙනවා ඊශ්‍රායලයෙන්. දැන් එයත් ලෝකයේ පුරා ව්‍යාප්ත වුණොත් තත්ත්වය දැන් මේ මම පළ කරන අදහස මේ වාතාවරණය වෙනස් වෙන්න පුළුවන්. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියක් කියලා තියෙනවා 2022 දී කොරෝනා පාලනය කිරීමට හැකි වේවි. එසේ වුවහොත් අර ජනතාව හමුවේ තිබූ වැඩපිළිවෙල යම් සතුටුදායක ප්‍රමාණයකින් ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇත කියන එක තමයි අපගේ තක්සේරුව. මොහොන් සමරනායක මහත්තයා මේ අවසන් විනාඩි කිහිපයක් අපේ එන්නේ. දැන් සමහර වෙලාවට ඔබතුමාට පැවරලා තියෙන වගකීම සහ එතනින් එහාට ගියපු වගකීමක් ඔබතුමාට බාර දුන්නොත් ඔබතුමා බාර ගන්න සූදානම්ද? සමහරලාට මේ තියෙන හැදෑරීම අනුව මේ තියෙන ගැඹුරු කියවීම අනුව සමහරලාට මොහන් සමරනායක මහත්තයා ඉන්න ඕන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදිහට නෙවෙයි. එතනින් එහාට ගියපු වගකීමක් බාර ගන්න ඕන කියලා කෙනෙක් යෝජනා කළොත් වගකීමක් බාර දුන්නොත් බාර ගන්න සූදානම්ද? නැත්නම් කලකිරලාද? මට එහෙම කලකිරීමක් නැහැ. කලකිරීමක් ඇත්තේ රටේ සමාජයේ ජනතාවගේ ජීවන මට්ටමේ කඩාවැටීමක් ඇති වෙනවා නම් ඒක මටත් පෞද්ගලිකව බලපානවා. ඒ නිසා ඇතිවෙන තැවුල හැරුණු විට ඔබ අදහස් කරන ආකාරයේ තවත් තැනක සිටිය යුතුයි කියන අභිලාෂයක් නිසා ඇති වූ වගකීමක් දරන්න ඕන කියලා හරි වගකීමක් දරන්න පුළුවන් පැහැදිලිවම මට එහෙම වගකීමක් දරන්න ඕන කියන අපේක්ෂාව පවා තිබුණේ නැහැ. මේක පෞද්ගලික කාරණයක් මම දන්නේ සුදුසුද කියලා පොදු වේදිකාවද කතා කිරීම. මම දැනට දරන තනතුරට පවා මම යම් ඉල්ලීමක් නිසා තමයි එතනට ගියේ. එහෙම නැතුව ඔබ අදහස් කරන ආකාරයේ තව තැනක සිටිය යුතුයි මේ තැන මට ලැබිය යුතුයි කියන තැනක මම නැහැ. ඒ කියන්නේ දැන් ඔබතුමා දීර්ඝ කාලයක් අඛණ්ඩව කටයුතු කළා සහ සමාජයේ ප්‍රජාව දැනුවත් කිරීමේ කාර්යභාරය වෙනුවෙන් ඔබතුමා නිරත වුණා. එක්තරා මතයක් ඔබතුමා නියෝජනය කළා. දැන් ඇති කියලා හිතනවාද? එහෙමත් නැහැ. එහෙම නෑ. දැන් මම ඇත්තටම මම අදසුන් මම ගැන කතා කිරීමට මම කැමතියි නැහැ. නමුත් ඔබ අහපු ප්‍රශ්නේ නිසා මම ආරම්භයේදීම කිව්වා මට සමාජ ආර්ථික දැක්මක් තිබෙනවා. මගේ ළමා සහ තරුණ කාලයේ සිටම මම ඒ වෙනුවෙන් පෙනී සිටි තැනැත්තෙක්. ඉතින් ජීවිතයේ ඊළඟ ඉතිරි කොටසෙදිත් මම ඒ වෙනුවෙන් තමයි පෙනී සිටින්නේ. දැන් ඒකෙදි මට නැවත ඔබට මතක් කරන්නට ඕන මගේ සමාජ ආර්ථික දැක්මත් මේ ආණ්ඩුවේ සමාජ ආර්ථික දැක්මත් මුළුමනින් සමපාත වෙන්නේ නැහැ. අපි පැහැදිලිව සඳහන් කළොත් මම විශ්වාස කරන්නේ මේ සමාජවාදී සමාජයක් ගොඩනැගීමෙන් තමයි මනුෂ්‍යයාට විමුක්තිය උදා කළ හැකි. ඊට දුෂ්කර බොහෝ ඈත තියෙන දෙයක්.
ඒ සමාජවාදයේ සඳහා 20 වෙනි සියවසේදී කළ අත්දැක බැලීම අසාර්ථක වුණා. ඒ නිසා සමහරු හිතනවා සමාජවාදය කියන්නේ මිත්‍යාවක්, ඒක කවදාවත් සාක්ෂාත් කරගත හැකි දෙයක් නෙවෙයි කියලා. සමාජවාදය කියන්නේ ධනේශ්වර ක්‍රමයේ ප්‍රතික්ෂේප කිරීම. දැන් වත්මන් ආණ්ඩුව ධනේශ්වර රාමුව ඇතුලේ ඉන්නේ. ඒක පිළිගත් ආණ්ඩුවක්. ඒකයි මම කිව්වේ අපි සමපාත වෙන්නේ නැහැ කියලා. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කරලා තීරණයට සහභාගී කරවා ගත්ත රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්තුමන්ට ප්‍රවීණ භාරතීය මහා සමරනායක මහත්මයාට ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳව, සමාජ හැසිරීම පිළිබඳව සහ ආර්ථික විචල්යන් පිළිබඳව සමහර වෙලාවට සමහර ආයතනවල සංවිධානවල ක්‍රියාකාරීත්වය තුළ රටවල් වලට වන බලපෑම පිළිබඳව එතුමට ගැඹුරු හැදෑරීමක් තියෙනවා. මහා සමරනායක මහත්තයා අපේ ප්‍රජාව ලෝවට අරගෙන යන්නේත් සතියන්තේ ඒ නිසාමයි. ඒ විචල්යන් එක්ක කොහොමද ලෝකේ රටවල් වලට බලපෑම් එල්ල වෙන්නේ සහ ඒ බලපෑම් තුළ ඒ රටවල් වල ප්‍රජාවට කොයි විදිහටද ඒ දැනෙන්නේ කියන කාරණය සම්බන්ධයෙන් අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මහා සමරනායක මහත්මයාට සහභාගීත්වයට. ආයුබෝවන් කියලා ඔබතුමාට වැඩසටහනේ සමුදෙන්නේ. ඔබතුමාට ගැඹුරු හැදෑරීමක්, ගැඹුරු කියවීමක් තියෙන හින්දා සහ විචල්යන් පිළිබඳව මනා හැදෑරීමක් තියෙන හින්දා තවත් වගකීමක් එක්ක රටට, සමාජයට, ප්‍රජාවට යුතුයකම් ඉටු කරන්න සහ ඔබතුමාට වගකීම් ඉටු කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි සමගන්නවා යලමුණ ගැහිම ලබන අඟහරුවාදා රාත්‍රී 10:25ට තීරණය. අයිබෝවන්.